අයිබෝන් දරුවනේ අපි මේ වන විට පහුගිය ඒකක කීපයකින් විෂය නිර්දේශයේ දෙවන පාඩමට අදාළ එනම් ව්‍යාපාර සමාජීය වගකීම් සහ ආචාර ධර්ම කියන ඒකට අදාළව කරුණු කතා කරලා විභාග ප්‍රශ්න කීපයකුත් කතා කරා. අද අපි කතා කරන්න යන්නේ මේ ඒකකයේ සම්බන්ධයෙන් පහුගිය විභාග ප්‍රශ්න 10ක්. මොකද පසු විභාග ප්‍රශ්න 10කට වඩා ඈතට යන එකේ තේරුමක් නැහැ. BS වල ව්‍යාපාර අධ්‍යයනයේ ක්‍රමය නිතරම ප්‍රායෝගිකයි මේ විෂය අලුත් වෙනවා. ගොඩාක් පැරණි පේපර් වලට කියලා වැඩක් නැහැ. අවුරුදු 10 උපරිම ඇති. අපි අවුරුදු 10කට අදාළ විභාග ප්‍රශ්න. ඒ වගේම ඒකට උත්තරපත්‍ර සමීක්ෂණයේදී අපේක්ෂිත පිළිතුරු සහ පිළිතුරුපත් සමීක්ෂණයේදී ලකුණු ලබා දීපු ආකාරය ගැන අවබෝධයක් ලබා ගන්න අපි ලෑස්ති වෙන්නේ. එතකොට අපි බලමු පැරණිම අවුරුද්දේ ඉඳන් 2010 විභාග ප්‍රශ්න පත්‍රයේ යොමු වෙච්ච විභාග ප්‍රශ්නය 2010 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 වශයෙන් ආපු ප්‍රශ්නේ. පරිසරයේ සුරැකීම සඳහා ඔබට දායක විය හැකි ආකාර 6ක් සඳහන් කරන්න. මේකට ලකුණු 3ක් ලැබිච්ච ප්‍රශ්නයක්. ලකුණු 3ක්. සාමාන්‍යයෙන් BS පේපර් එකේ දරුවනේ 6ක් අහන්නේ නැහැ. 6ක් අහන්නේ ඉතාම කලාතුරකින්. තේරුණාද? ඉතින් මේ එවැනි ප්‍රශ්නයක්. ඒ නිසා තමයි ලකුණු 3ක් දීලා තියෙන්නේ. එතකොට අපි ජීවත් වෙන පරිසරය ආරක්ෂා කරන්න දායක වෙමින් මේ අහන්නේ. දැන් ව්‍යාපාරිකයන්ටම මේ පරිසරය ආරක්ෂා කරගන්න සමාජ වගකීම් කියලා ලේබල් වල නිකන් ඉන්න බෑ. මිනිසුන් වශයෙන් රටේ පුරවැසියන් වශයෙන් අපිටත් වගකීමක් තියෙනවා අප ජීවත් වෙන අපවට පරිසරය ආරක්ෂා කරගන්න. එවැනි ක්‍රම කීපයක්. එකක් තමයි අපද්‍රව්‍ය අඩු කර ගැනීම. අපද්‍රව්‍ය අඩු කර ගැනීම. කොහොමද අපද්‍රව්‍ය අපි අඩු කරගන්නේ? දැන් උදාහරණයක් වශයෙන් අපිට සමහර භාණ්ඩ මිලදී අරන් අපේ නිවෙස් වලට ගේනකොට අනවශ්‍ය දේවල් අපිට නොගෙන ඉන්න පුළුවන්. අන්නාස ගෙඩියක් ගත්ත කියන්නකෝ. ඒකේ අර මල නැට්ටේ කොටස ගලවලා අපිට ගේන්න පුළුවන්. අපි ගෙදරදී පරිසරයට එකතු කරන්නේ නැහැ. මාළු ගේනකොට මාළු කපලා සුද්ධ කරලා ගන්න පුළුවන්. ඒතර අපි කිලින්ම ගෙනල්ලා ඒක ආහාරයට ගන්නවා මේ පිසීමෙන් පස්සේ. ඒ අපද්‍රව්‍ය ටික අර මාළු වලින්ද මොකද කරන්නේ? ඒගොල්ලෝගේ තැන් තියෙනවා දාන. දැන් මම දන්න මාළු වලින්ද කේ අපද්‍රව්‍ය ඔක්කොම ගෙනල්ලා පානදුර පාලමුඩින් දානවා. මම ඒක ඇස් දෙකෙන් දැකලා තියෙනවා. ඒ දාන වෙලාවට ඒ මාළු පුරුදු වෙලා එනවා. විශාල මාළු ප්‍රමාණයක් කරනවා ඒ අපද්‍රව්‍ය පරිභෝජනය කරන්න. ඒතකොට බලන්න මාළු බෝ කිරීමට දායක වුණා. පරිසරයට හානියක් නැහැනේ. තේරෙනවද? අන්න ඒ වගේ අපද්‍රව්‍ය අඩු කරගන්න පුළුවන්. දෙක නැවත නැවත භාවිතා කරන්න පුළුවන්. අපිට මේ අපද්‍රව්‍ය නැවත නැවත භාවිතා කරන්න පුළුවන්. දැන් භාණ්ඩයක් පරිභෝජනය කරනවා භාණ්ඩයේ ඇසුරුමනේ මේ අපද්‍රව්‍ය වෙන්නේ. ඒක අපද්‍රව්‍යයක් වශයෙන් නොසලකා අපි වෙනත් දේ සඳහා පාවිච්චි කරනවා. නෙස්ටමෝල් ටින් එකක් හෝ බෝතලයක් ගත්තම අපි නෙස්ටමෝල් පාවිච්චි කළා වසුනන් පස්සේ අපි ඒව සීනි දාන්න 3-5 වර්ග දාන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක පරිසරයට යන්නේ. 3 හරිත නිෂ්පාදන භාවිතයට ගැනීම. green products. මතකනේ හරිත නිෂ්පාදන කිව්වේ පරිසරයට හානි නොවන ඇසුරුම් සහිත භාණ්ඩ. ඒ ඇසුරුම් පොළොවේ පසත් එක්ක දි รา පත් වෙනවා. අනේ එවැනි භාණ්ඩ පරිභෝජනය කිරීමෙනුත් අපි පරිසරය ආරක්ෂා කරන්න දායක වෙන්න පුළුවන්. ඊළඟට අනවශ්‍ය පරිභෝජනෙන් බැහැර වීම. අපිට පුළුවන් අනවශ්‍ය පරිභෝජනෙන් බැහැර වෙන්න. දැන් නිදසුනක් වශයෙන් අපි නගරයට යන යම් වැඩකට පළතුරු කඩයක් දැක්කම කෙසෙලකට ගෙඩියක් අරන් පරිභෝජනය කරනවා. ඒක අවශ්‍යම නැහැ නිකන් දැක්කම. කෙසෙල් වල පාරේ දානවා. පරිසරයට හානියක් නේ. එහෙම අපි මොනවා හරි චොකලට් එකක් අරන් කනවා. චොකලට් එකේ අර ඊයම් කඩදාසියට පොලිතින් කවරේ දානවා පරිසරයට. අන්න ඒවා අනවශ්‍ය දේවල්. අපට ආහාර පාන ගැනීමේ රටාවක් තියෙනවනේ. තේරෙනවද? අපි ඒ වගේ අනවශ්‍ය පරිභෝජනෙන් බැහැර වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම පරිසරයට එකතු කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරා වෙනවා. තම නිවාස පරිසරය හා අවට පරිසරය පිරිසිදු තබා ගැනීම. දැන් අපි ජීවත් වෙන නිවසයි. අපේ නිවාස පරිසරයම නිවාස පරිසරය කියන්නේ නිවසයි නිවස පිහිටි භූමියයි. ඒ පරිසරයයි අවට පරිසරයයි. අපට පුළුවන් පිරිසිදු කරන්න.
මේ වර්තමානයේදී අපි බලන් ඉන්නවා සතියේ දවසක් හෝ දෙකක් අදාළ පළාත් පාලන ආයතනයෙන් මහනගර සභාව හෝ නගර සභාවෙන් කුණ්ඩුරිය එන එක. නමුත් තවමත් ගම්මානවල ග්‍රාමීය ප්‍රදේශවල කුණ්ඩුරියක් අවශ්‍ය නැහැ. හේතුව විශාල ඉඩම් පරිශ්‍රයන් තුළ තමයි නිවාස හදලා තියෙන්නේ. පදිංචි නිවසරයි තියෙන ඉඩම විශාලයි. කුණු වලක් කියලා එකක් කපනවා. අපිත් පුංචි කාලේ වැඩේ කරා. කුණු දානවා. මාසයක් දෙකක් දාලා ඒක වහලා දානවා. තවත් මාසයක්මාරක් ගියාම මේක කොම්පෝස්ට් වෙනවා. එතන කෙසෙල් පැලයක් ඉඳනවා. හොඳ පළදාවක් එනවා. එතකොට අපි අපේ බහැර කරන්නේ. තේරෙනවා. අපි මුළු වත්තම අතුපතු ගන්නවා. ඒ විතරක් නෙවෙයි. අපේ තාත්තගෙන් તો අපේ ආදර්ශය ආවේ තාත්තා අතු ගන්න පටන් ගන්නේ ගාලු පාර. අපි ගාලු පාර අයින්ට අපි මහගෙදර තිබුණේ පාරයි නතු ගන්නවා. අල්ලපු ගෙදර අංකල් එයත් අතු ගන්නවා. එතකොට නගර සභාවට ඇවිල්ලා පිරිසිදු කරන් දෙන්නේ නැහැ. මුළු ගමම අතු ගන්නවා. තේරෙනවද? අපේ වත්ත විතරක් නෙවෙයි. අන්න ඒ වගේ අදරත් අපරෝක් කරත හැකි. කාර්ය බහුල නිසා කරන්න නැතුණාට කරන්න පුළුවන්. තේරෙනවද? එකම දේ අර වත්තේ ඉඩකඩ බඳි නිසා කුණු ටික අතු ගාලා කුණු වලක් දාලා වහන්න විදියක් නැහැ. නගර සභාවට දෙන්නම වෙනවා. නමුත් අපිට නගර සභාව පිරිසිදු කරනකම් බලන් ඉන්නේ නැතුව මේ වැඩේ කරන්න පුළුවන්. ඊළඟට විදුලිය ජලය වැනි දෑ නාස්ති අවම කරන්න පුළුවන්. දැන් ජලය අපතහැරියත් වෙන්නේ ජලය ගලාගෙන යන පාරවල් වලට. පාරට ගල් වැලි යනවා. තේරුණාද? ඒකත් දූෂණයන්නේ. අපිට පුළුවන් ඒ ජලය අපත යාම නවත්තන්න. විදුලිය අපත යාම නවත්තන්න. විදුලිය අපතහැරනවා කියන්නේ පරිසරයට හානියක් කරනවා කියන එක. තේරුණාද? ඊළඟට ඉන්ධන භාවිතය අවම කිරීම. අපිට පුළුවන් ඉන්ධන භාවිතය අඩු කරන්න. විශේෂයෙන්ම හයිබ්‍රිඩ් වීකල් එකක් නැත්නම් ඉලෙක්ට්‍රික් වීකල් එකක් භාවිතා කරනවා කියන්නේ ඉන්ධන භාවිතය අඩු වෙනවා. ඉන්ධන දහනයෙන් වායු වලට එක් කරන කාබන් මොනොක්සයිඩ් කියන අහිතකර වායුව පුළුවන් අපිට බැහැර කරලා පරිසරය ආරක්ෂා කරන්න. ඊළඟට කෙටි දුර පයින් ගමන් කිරීම. මේ විභාගයට මාර්කින් ස්කීම් එක ආපු උත්තර කෙටි දුර පයින් යන්න පුළුවන්. දැන් මේ නගරවැසියන් නාගරීකරණය තුළ ජීවිතන නගරවැසියන් පුරුදු වෙලා තියෙන්නම බොහොම කෙටි දුරත් පයින් යන්නේ නැහැ. අපි කියන්නේ වොෂ්රූම් එකට ගියත් යන්නේ වාහනින් කියලා. එහෙම කියනවනේ. තේරෙනවද? ඇත්තටම කෙටි දුර අපට පයින් යන්න පුළුවන් කිලෝමීටර් භාගයක් කාලක් බස් සෝල්ට් දෙකක් ලේසියෙන් පයින් ගිහිල්ලා අපට අවශ්‍ය භාණ්ඩ ආසේ වරන් යන්න පුළුවන්. ඒ වාහනේ ගියාම වෙන එකක් මාර්ග තදබදේ වැඩි වෙනවා. එකක් අපේ වාහනේට අනතුරු වෙනවා. හූරන් යනවා, වද්දනවා. තේරුණාද? අනිත් එක පයින් ගමන් කරන මිනිස්සුන්ට පීඩනය. අනිත් එක ඔක්කොම වඩා ඊතරත් ඉන්ධන දහනයක් කරනවනේ. කෙටි දුර යනවා කියන්නේ අපිට ලොකු වේගයක යන්න බෑ. ලෝ ගියස් වල තමයි යන්න වෙන්නේ. හයි ගියස් වල නෙවෙයි. ලෝ ගියස් වලදී ඔබ දන්නවා අනිවාර්ය ඉන්ධන දහනය වැඩි. එහෙනම් අපි කෙටි දුර පයින් යනවා කියන්නේ පරිසරයට කරන හානිය අවම කරන්න දායක වෙනවා. ඊළඟට ගෙවත්ත තුල කොම්පෝස්ට් එක සීම. අපිට කොම්පෝස්ට් භාජනයක් හදාගත්තම නගර සභාවෙන් සමහර පැතිවල දෙනවා. අපි වත්තේ තියෙන සියලුම කැලි ගසල කොට දානවා. ඔටෝමැටිකලි සති 3-4 යනකොට කොම්පෝස්ට් වෙලා එනවා. ඒක ගෙවත් එළවලු වගා කරන් මල් වගා කරන් පාවිච්චි කරනවා. ඒතර ගෙවත්තේ පෝර අවශ්‍යතාවයත් සම්පූර්ණ වෙනවා. පරිසරයත් ආරක්ෂා වෙනවා. ඔන්න වගේ ක්‍රියාකාරකම් තවත් කරන්න පුළුවන්. කීපයක් අනුගමනය කිරීමෙන් පරිසරය ආරක්ෂා කරන්න පුළුවන්. මෙන්න මේ වගේ පිළිතුරු වලින් පිළිතුරු 6ක් ලිව්වනම් ඕගොල්ලෝ ලකුණු භාගයේ ගානේ පිළිතුරු 6ට ලකුණු 3ක් විභාගයට දුන්නා. ඔය තියෙන ලකුණු දීපු ආකාරය. ඊළඟ ප්‍රශ්නට යමු. මේක 2011 අහපු විභාග ප්‍රශ්නය. ඇහුවේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 වශයෙන්. විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. ව්‍යාපාර සමාජ වගකීම් පිළිබඳව පිලිපීනයේ විසින් ඉදිරිපත් කරන ලද ජාතික නිර්වචන පහක් දැක්ක. සමාජ වගකීම් පිළිබඳව පිලිපීනයේ විසින් ඉදිරිපත් කරපු ජාතික නිර්වචනය තමයි දීලා තියෙන්නේ. ව්‍යාපාරයේ සමාජයට ආපසු දෙන දේ. ඕක තමයි සමාජ වගකීම් කියන්නේ. ව්‍යාපාරයක් සමාජයට ආපසු දෙන දේ. මෙම ප්‍රකාශයේ අන්තර්ගත අදහස පිළිබඳ විමසීමක් කරන්න. මේක පැහැදිලි කරන්න තියෙනවා. මොකද්ද කතන්දරේ? ව්‍යාපාර සමාජයට භාණ්ඩ හා සේවා අලෙවි කරලා තමයි ලාභ උපයන්නේ. සමාජයෙන් ලාභ උපයනවා. සමාජයේ නිසයි ලාභ ලැබෙන්නේ. සමාජෙ නැත්නම් ලාභ නැහැ. තේරුණානේ? ව්‍යාපාරේ භාණ්ඩ හා සේවා සමාජයට අලෙවි කරනවා. සමාජය තුළින් ලාභ ලබන නිසා
ඒ උපයන ලාභයෙන් කොටසක් සමාජ සුභ සිද්ධියට, සමාජ සුභ සාධනයට, සමාජ සේවයට කැප කළ යුතුයි. ඔක තමයි මේ ප්‍රකාශය හරය. බලමු උත්තරේ. ව්‍යාපාර සමාජයට භාණ්ඩ හා සේවා අලෙවි කිරීමෙන් ලාභ උපයයි. එසේ ව්‍යාපාර සමාජයෙන් ලබාගත් ලාභය වෙනුවෙන් සමාජයට ආපසු යමක් දිය යුතුය. ඒ සඳහා සමාජයට යම් මෙහෙවරක් ඉටු කළ යුතුයි. ඔක තමයි අදහස. සමාජය නිසා ලාභ ලැබුවා නම් ඒ ලාභයෙන් කොටසක් සමාජ මෙහෙවරක් වෙනුවෙන් කැප කළ යුතුයි. උදාහරණයක් වශයෙන් සමාජ සේවා කටයුතු වලට පාවිච්චි කරන්න පුළුවන්. රැකියා සැපයීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ස්වයං රැකියාවක් කරන්න අපි තුමු තනකොළ කපන මැෂිනයක් අරන් දෙනවා මිනිස්සුන්ට. ඒ මිනිස්සු ඒක ස්වයං රැකියාවක් කරනවා. තේරුණාද? පාසල් හා පුණ්‍යායතන නඩත්තු කරනවා. පාසල් වලට ආධාර කරනවා. පුස්තකාල හදලා දෙනවා. පුණ්‍යායතන වලට අපි ආධාර කරනවා. අන්න සමාජයට ඒවත් දුන්නා. ප්‍රමාණවත් පිළිතුරකට ලකුණු 4යි. තනික මේ ෆුල් ක්වෙස්චන් එකක්. ලකුණු 4යි. එසේ නොවේ නම් සුදුසු පරිදි ලකුණු ලබා දෙන්න කියලා මඟ පෙන්වීමක් කරලා තියෙන උත්තරපත්‍ර පරීක්ෂණයේ දෙන පරීක්ෂකවරුන්ට සවරියන්න. බොහොම ලේසි ලකුණු 4ම ගන්න පුළුවන් මේක. ඊළඟ ප්‍රශ්නය 2012 අහපු විභාග ප්‍රශ්නය. 2012 මේක ඇහුවේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 වශයෙන්. පළවෙනි ප්‍රශ්නේ යටතේ මේ අහන්නේ මුල් පාඩම මේක රෝම ඉලක්කම් 5. පහත සඳහන් ව්‍යාපාර ආචාර ධර්ම සංකල්ප පැහැදිලි කරන්න. පහත් සඳහන් ව්‍යාපාර ආචාර ධර්ම සංකල්ප පැහැදිලි කරන්න. අයන්න සත්‍ය දෑ සංනිවේදනය කිරීම. සත්‍ය දෑ සංනිවේදනය කිරීම. ආයන්න අන් අයට හානි නොකිරීම. අන් අයට හානි නොකිරීම. පැහැදිලි කරන්න තියෙන මතකයිනේ. අපි මේ පාඩම් කරද්දි මතක ඇති කිව්වා දැන් සති කීපයකට උඩදී පවතින නීති රීති වලට යටත්ව ක්‍රියා කිරීමට අමතරව කියන්නේ පවතින නීති රීති වලට යටත්ව එකගව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක හැම ව්‍යාපාරයකටම පොදු වෙච්ච ආචාර ධර්මයක්. නීති රීති අභිභව යන්න බෑනේ. ඒතර ආචාර ධර්ම නෙවෙයි. යටත්ව සත්‍ය දෑ සංනිවේදනය කිරීම, අවංකව හා සාධාරණව කටයුතු කිරීම, අන් අයට හානි නොකිරීම යන කටයුතුලෙදීමද ආචාර ධර්ම අනුගමනය කිරීමක් ලෙස සැලකේ කියලා. මතකද කියනවා? එහෙනම් මේ අහන්නේ දෙකක්. සත්‍ය දෑ සංනිවේදනය කිරීම. මේක අදහස් කරන්නේ වැරදි හා නොමග යන සුළු. වැරදි හා නොමග යන සුළු ප්‍රචාරණ වලින් වැළකී සත්‍ය තොරතුරු පමණක් හෙළිදරව් කිරීම. එහෙනම් මේ සත්‍ය දෑ ගොඩක් වෙලාට මේ සත්‍ය දෑස් කියන එක අදහස් කරන ප්‍රචාරණ ඉලක්ක කරපොත ප්‍රචාරණය හරහා තමයි තොරතුරු ගලාගෙන යන වෙළඳ පොළට. එහෙනම් වැරදි හා නොමග වැරදි තොරතුරු ප්‍රචාරණය කරන්න බෑ. නොමග යන සුළු ප්‍රචාරණ වලින් වැළකී සත්‍ය තොරතුරු පමණක් හෙළිදරව් කළ යුතු බව. ලකුණු 2යි සම්පූර්ණ පිළිතුරට. මේ අදහස මේ ආකාරයෙන් ලියුණා ලකුණු 2යි. මේකෙදි මේ මම පාවිච්චි කරන වචන පදමාලා මොන්නේ. Tamanට කැමති වචන පදමාලා තනුවක් භාවිතා කරලා හැබැයි මේ හරය කියන්න ඕන. මේ හරය එළියට එන්න ඕන. මේ කටපාඩම් කරන්න පුරුදු වෙන්න එපා. මම උගන්වන ක්‍රමය අනුව මගේ අවුරුදු ඉගෙනීමේ 30 ගාන තුලම මම කියන ළමයට කටපාඩම් කරන්න එපා. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේකෙන් වෙන්න ඕනි? තර්ක කරන්න. තර්ක කරලා තමන් ගන්න එකේ මේ මොකද්ද? ඡායා අදහස. ඡායා අදහස නැත්තම් ඒ අදහසේ සාරේ ක්‍රීම් එක ගන්න මුලයට. ඒක තමයි තමන්ට ලිවීමේ ශක්තිය වෙන්නේ. අන් අයට හානි නොකිරීම. ආයන්. වෙනත් ව්‍යාපාර ආයතනවල කීර්ති නාමයට හානි සිදුවන ආකාරයට කටයුතු නොකර තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම. අන්න දෙවෙනි ආචාර ධර්මය. මෙතන වෙනත් ව්‍යාපාර කිව්වොත් කමන්නේ ඕගොල්ලන්ට මෙතන ඕනනම් තරගකාරී කිව්වොත් කමන්නේ මෙතන මේ දෙකම හරියි. එතකොට වෙනත් ව්‍යාපාර කිව්වොත් කමක් නැහැ. වෙනත් ව්‍යාපාර කිව්වොත් කමක් නැහැ. මෙතනට තරගකාරී ව්‍යාපාර කිව්වොත් කමක් නැහැ. තරගකාරී ව්‍යාපාර දෙකම හරියි. මේකත් හරියි. විශේෂම අදහස් කරන එක තමයි එකම කර්මාන්තේ නියුක්ත සමාන ව්‍යාපාරේ තරංකාරී ව්‍යාපාර කිව්වේ. අපේ ව්‍යාපාර කටයුතු මගින් ඒ තරඟකාරී ව්‍යාපාර ආයතනවල ප්‍රතිරූප වලට කීර්ති නාමයට හානි සිදු වෙන්න බෑ. හානි සිදුවන ආකාරයට කටයුතු නොකර තමන්ගේ ව්‍යාපාර කටයුතු සැලසුම් කරලා පවත්වාගෙන යන්න බැඳියාවක් තියෙනවා. ඒක තමයි දෙවන ආචාර ධර්මය. සම්පූර්ණ අදහසට ලකුණු 2යි. ඊළඟට
2013 විභාග ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 වශයෙන් හෙව්වේ. 2013 පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5. ඔබ දන්නා ව්‍යාපාර ආයතනයක් උදාහරණයට ගෙන. ඔබ දන්නා ව්‍යාපාර ආයතනයක් උදාහරණයට ගෙන. එම ආයතනයේ සමාජ වගකීම් සංකල්පයට කෙසේ දායක වන්නේද පැහැදිලි කරන්න. ඔයාලා දන්න ව්‍යාපාරයක් නම් කරන්නලු. ඒ ව්‍යාපාරයේ සමාජ වගකීම් ඉෂ්ට කරන දායක වන ආකාරය පැහැදිලි කරන්න. දැන් මේකේ මේ මාකින් ස්කීම් එකේ උත්තරයේ මොඩල් එක ප්‍රශ්න දෙකක්නේ. එකක් දන්න ව්‍යාපාර ආයතනයක් උදාහරණ වශයෙන් නම් කරන්න ඕනේ. දෙවෙනි එක ඒ ව්‍යාපාර ආයතනයේ සමාජ වගකීම් සංකල්ප ඉෂ්ට කරන්න ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන්නේ. හරිනේ. ඒ නිසා මේ තරු ලකුණු නැත්තම් මේ වගේ බෝල් දෙකක් යටතේ ඩොට් දෙකක් යටතේ වරද. ආයතනයක් නම් කිරීමට ලකුණු 1යි. මාකින් ස්කීමේ ආයතන නම් කරන්න බෑනේ. ඕගොල්ලෝ මොන ඔලියෙත් දන්නේ නැහැ. ඉතින් ඔබට මේක විවෘත ප්‍රශ්නයක්. ඔබට පුළුවන් ඔබ කැමති ආයතන නම් කරන්න. බය වෙන්න එපා. දැන් අපි තුමු ඔයාලට ඈත පිටිසර ප්‍රදේශයක ගමක ජීවත් වන අය නම් ඔබ ගමේ දන්න පොඩි ව්‍යාපාරයක නමක් කියයි. ඒක පරීක්ෂකවරුන් අපි දන්නේ නැහැ. අපි හොයන්නේ අපි විභාගෙදි බලන්නේ මේ වගේ ව්‍යාපාර ආයතනයක් තියෙනවද මේ ලංකාවේ කියලා බලන්නේ නැහැ. වෙන විදිහකට බොරු ආයතනයක් ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කවුද දන්නේ? ඒ හොයන්නේ නැහැ නුසාවියක් වගේ. ඔබ මොකක් හරි බොරු ආයතනයක් ලියන්න මොන හරි නිෂ්පාදන ආයතනයක් මොන හරි ලියන්න. හරිද? ඒකට ලකුණු 1යි. හැබැයි පැහැදිලි කිරීම පොදුවේ ලියන්න ඕනේ තේරෙනවනේ. ඔබ මොන ආයතනයක් ලියුවත් පැහැදිලි කිරීම 1යිනේ. ඕනම ව්‍යාපාරයක් සමාජ වගකීම් සංකල්පයට දායක වන ක්‍රමවේද 1යිනේ. තේරෙනවද? ඒක තමයි වැදගත් වෙන්නේ. ඒකට ලකුණු 3ක්ම දීලා තියෙනවා. මේක ෆුල් ක්වෙස්චන්. මේක ෆුල් ක්වෙස්චන් එකක් පේනවනේ. අයනු නැහැ. ඒ නිසා සම්පූර්ණ ලකුණු 4යි 4න් 3ක්ම දීලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ කියන හරය ගැඹුර තියෙන දෙවන කොටස. එම ආයතනයේ සමාජ වගකීමට දායක වන ආකාරය පැහැදිලි කිරීමට කියලා තියෙන උදාහරණ. පාසල් සඳහා අනුග්‍රහයකත්වය ලබා දී. අපිට කියන්න පුළුවන් ඒ ආයතනයේ පාසල් වල අඩුපාඩු විසඳා ගන්න මුදලින් ආධාර කරනවා. මාස්පතා දීමනාවක් දෙනවා. නැත්නම් පාසලට අඩුවක් තිබිච්ච පුස්තකාලේ ඒ ආයතනය ගානේ සම්පූර්ණයෙන්ම නිම කරලා දුන්නා. ඉතින් තමයි ලියන්න පුළුවන්. මං මාවත් සංවර්ධනය කිරීම. ඒ අපි මේ නම් කළ ව්‍යාපාරය අපේ ගම් ප්‍රදේශයේ කැඩී විදී ගිය මම්මාවත් කීපයක්ම නැවත අලුත් වැඩියා කර දෙන්න අනුග්‍රහය දැක්වුවා. ඒ වගේම ආරෝග්‍ය ශාලා වැඩි දියුණු කිරීම. අපේ ගමේ තියෙන එකම ග්‍රාමීය රෝහල නැත්නම් නගරයේ තියෙන එකම දිස්ත්‍රික් රෝහල අඩුපාඩු ගණනාවක් තිබුණා. ශල්‍යාගාර පහසුකම් අඩු දින තිබුණා. ශල්‍යාගාර උපකරණ නැතුව තිබුණා. ඒ උපකරණ අරන් දුන්නා. ඒ වගේම පරීක්ෂණ කරන්න පරීක්ෂණ යන්ත්‍ර නැතුව තිබුණා. ඒ උපකරණ අරන් දීලා ආරෝග්‍ය ශාලා දියුණු කරා කියන අදහස ලියන්න පුළුවන්. ඊළඟට ක්‍රීඩා උපකරණ සැපයීම. ග්‍රාමීය පාසල් කීපයක දක්ෂ දරුවෝ ඉන්නෝ ක්‍රීඩා කුසලතා තියන අය ඉන්නෝ. හැබැයි ක්‍රීඩා උපකරණ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ක්‍රීඩා කුසලතා ප්‍රායෝගිකව එළියට ගේන්න බෑ. අන්න මේ ආයතන අරන් දුන්නා ක්‍රීඩා උපකරණ කියන අදහස ලියන්න පුළුවන්. පරිසර සංරක්ෂණ කටයුතු සිදු කිරීම. ප්‍රදේශයේ පරිසර සංරක්ෂණ වැඩසටහන් දියත් කරන්න අනුග්‍රහය දැක්වුවා. නැත්නම් පරිසරය පිරිසිදු කරන්න ශ්‍රමදාන ව්‍යාපාර කීපයක් පැවැත්වුවා. ඒ සඳහා ආහාර පාන සැපයීමෙන් අනුග්‍රහය දැක්වුවා කියන අදහස ලියන්න පුළුවන්. ඒ වගේ ඕනෑම පාර්ශ්වයකට අදාළව කරුණු 3ක් පැහැදිලි කිරීමට ලකුණු 3යි. මේක අදහස් කරන්නේ දැන් මේක පොදුවේ අහන්නේ සමාජ වගකීම් සංකල්පයට දායක වන ආකාරය. සමාජ වගකීම් ඉෂ්ට කරන පාර්ශ්ව 4ක් අපි කතා කරන්නේ මතකනේ. ඒ කවුද? ගනුදෙනුකරුවෝ, සේවකයෝ, අයිතිකරුවෝ, සමාජය. ගනුදෙනුකරුවෝ, සේවකයෝ, අයිතිකරුවෝ, සමාජය. ඒක තමයි කියන්නේ. සේවකයෝ, ගනුදෙනුකරුවෝ, අයිතිකරුවෝ කියන ආයෝජකයෝ, සමාජය. මේ ඕනම පාර්ශ්වයක් ඉලක්ක කරලා ලියන්න පුළුවන් මේක. තේරෙනවද? පොදුවේ ලියන්න පුළුවන්. මේ ඕනම පාර්ශ්වයක් ඉලක්ක කරලා ලියුවොත් ලකුණු හම්බෙන්නේ. කියන්නේ දැන් සමහර විට ඔබ හිතන්න පුළුවන් මේ සෙක්ෂන් 4ම සංකලන වෙන එහෙම එකක් නැහැ. දැන් අපි සේවක පාර්ශවයේ ඉලක්ක කරලා කරුණු 3 ලියුවොත් ඒත් ලකුණු හම්බ වෙනවා. නැත්තම් සමාජීය ඉලක්ක කරලා ලියුවොත් ඒත් හම්බ වෙනවා. පැහැදිලිද? ඊළඟට 2014 විභාග ප්‍රශ්න. ඒකත් පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5. රෝම ඉලක්කම් 5 ආයන්නේ ආකෘතියෙන් අහුව ප්‍රශ්නේ. ව්‍යාපාර ආචාර ධර්ම පිළිපැදීම ආයතනයකට වැදගත් වන්නේ කෙසේද පැහැදිලි කරන්න.
ව්‍යාපාර ආචාර ධර්ම පිළිපැදීම ආයතනයකට වැදගත් වන්නේ කෙසේද බැරි කියන ප්‍රයෝජන. ව්‍යාපාර ආචාර ධර්ම පිළිපැද්දොත් සමාජ වගකීම් වල නියැලුනොත් වාසි නැත් වෙන්නේ. තේරෙනවද? මේ සංකල්ප දෙක එකම ආකාශ දෙපැත්ත වගේනේ. ආචාර ධර්ම අනුගමනය කරන සෑම ව්‍යාපාරයක්ම සමාජ වගකීම් ඉෂ්ට කරනවා. සමාජ වගකීම් ඉෂ්ට කරන ව්‍යාපාරයක් තුළින් ආචාර ධර්ම එළියට එනවා. ඒ නිසා ආචාර ධර්ම සමාජ වගකීම් දෙකේම වාසය හෙව්වොත් බොහෝ විට 95%ක් උත්තර සමානයි. සමාන උත්තර ලියන්න. පළවෙනි එක තමයි මූල්‍ය වංචා අවම කර ගැනීමට හැකියාව ලැබේ. ව්‍යාපාර ආචාර ධර්මානුකූලව ක්‍රියාත්මක වෙනවා නම් මූල්‍ය වංචා අවම කරගන්න පුළුවන්. හේතුව ඒ ආචාර ධර්ම අනුගමනය කිරීමේදී වඩා විධිමත් ඉහළ ප්‍රතිරූපයක් ව්‍යාපාරයට ආරෝපණය වෙනවා. ඉහළ ප්‍රතිරූපයක් ආරෝපණය වූ ව්‍යාපාරයක් තුළ වැඩ කරන මූල්‍ය කළමනාකරුවෝ වෙන්න පුළුවන්. මුදල් අය කැමිවෝ වෙන්න පුළුවන්. සෙසු සේවකීන් වෙන්න පුළුවන්. ඒ ඉහළ ප්‍රතිරූපයක් තියෙන ව්‍යාපාරය ඇතුලේ කිසිදු මූල්‍ය වංචාවක් කරන්න පෙළඹෙන්නේ නැහැ. මූල්‍ය වංචාවක් කරන්න පෙළඹෙන්නේ නැහැ. එහෙම ආචාර ධර්ම නොතිබුණා නම් තමයි ඒ විදිහට යන්න වෙන්නේ. දෙවෙනි එක සේවකයින්ට සමානව සැලකීමට අවස්ථාව ලැබේ. සේවකයින්ට සමානව සැලකීමට අවස්ථාව ලැබෙනවා. දැන් ආචාර ධර්ම අනුගමනය කරද්දී සේවකයින් වෙනුවෙන් මානව සම්පත් කළමනාකරන ආචාර ධර්ම කියලා එකක් අපි හැදෑරුවානේ. සේවකයන්ට අදාළ මානව සම්පත් සම්බන්ධ ආචාර ධර්ම. සෑම මානව සම්පත් කළමනාකරුවෙක්ම තමන් යට තියෙන සේවකයන් සැමට සමානව සලකන්න. තේරෙනවද? ඒ කියන්නේ තෝරගත්ත සේවකයින්ට වැඩිපුර පක්ෂපාතී සේවයක් කිරීම එහෙම බෑ. හැමෝම එකයි. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම එහෙම මානව සම්පත් සම්බන්ධ ආචාර ධර්ම සක්‍රිය වන විට සේවකයන් හැමදෙනාටම සමාන අවස්ථාව ලැබෙනවා. තේරෙනවද? සමාන අවස්ථාව සලකන නිසා සේවකයන් අතර මත ගැටීම්, සේවක කළමනාකරන ගැටීම්, සේවක සේවා යෝජක ගැටීම් බැහැර කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ආයතනික කීර්ති නාමය වර්ධනය වෙනවා. ආචාර ධර්ම පවතින ව්‍යාපාරය හරිම සුවිශේෂී. ඒ ව්‍යාපාරයට ඇල්මැති පාර්ශ්වයන් හැමදෙනාගේම පොදු ආකර්ෂණය, පොදු ඇසගැටීම ඇති වෙනවාමයි. ඒ නිසා ඒ ඇල්මැති පාර්ශ්වයන් අතර මේ ආචාර ධර්ම සහිත සුවිශේෂී ව්‍යාපාරය පිළිබඳව හොඳ කතිකාවක් ඇති වෙනවා. ධනාත්මක කතිකාවක් ඇති වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ආයතනයේ ව්‍යාපාරයේ නම, ව්‍යාපාරයේ නිෂ්පාදිතවල වෙළඳ ලකුණු සම්බන්ධයෙන් හොඳ ප්‍රසිද්ධියක්, යහපත් ප්‍රසිද්ධියක් වත් කීර්ති නාමයක් ඇති වෙනවා. සේවකයන්ගේ තෘප්තිය හා විශ්වාසය වැඩි වෙනවා. විශේෂයෙන්ම මානව සම්පත් කළමනාකරන ආචාර ධර්ම අනුගමනය කරන විට සේවකයින්ට ඒක වඩා විශේෂයෙන්ම මානව සම්පත් කළමනාකරන ආචාර ධර්ම අනුගමනය කරන විට සේවකයින්ට විශේෂයෙන්ම වැදගත් වෙනවා. සේවකයෝ ඒකට කැමති. සේවකයෝ ඉහළ සතුටට නැත්නම් තෘප්තියටපත් වෙනවා. අනික ඒ ආයතනය පිළිබඳ පුදුම විශ්වාසයක් ඇති වෙනවා. දැන් මානව සම්පත් කළමනාකරන ආචාර ධර්ම අනුව සේවකයින්ට හිතකර වැඩ පරිසරයක් සකස් කර දෙනවා. සේවකයින් සැමට සමානව සලකනවා. සේවක අයිතිවාසිකම් උල්ලංඝනය නොකර අයිතිවාසිකම් වරප්‍රසාද ලබා දෙන ක්‍රියාත්මක වෙනවා. මේව කරද්දී මේ ආයතනය කෙරේ සේවකයන්ගේ විශ්වාසය වැඩි වෙනවා. ඒ විශ්වාසය කියන්නේ විශ්වාසය වැඩිවීම වාසියක් කියන එක ඔබ ඉන් එහාට දකින්න ඕනේ. ඒ කියන්නේ ආයතනයට ආදරය කරනවා. ආයතනයේ දේපල ආරක්ෂා කරනවා. ආයතනයේ සම්බන්ධයෙන් වංචාවල නියුක්ත වෙන්නේ නැහැ. ව්‍යාපාරයේ රහස් ආරක්ෂා කරනවා. ආයතනයේ හැරදමා වෙනත් රැකියාවට යන්නේ නැහැ. තේරුණා? ඒ වගේ වාසි ගණනාවක්ම ඇති වෙනවා. ඊළඟට ආයතනයට සේවක ආකර්ෂණය පහසු වෙනවා. දැන් ඇත්තටම සේවකයින් සම්බන්ධ ආචාර ධර්ම අනුගමනය කරනවා නම් සෙසු ශ්‍රේෂ්ඨ සම්බන්ධිනුත් ආචාර ධර්ම අනුගමනය කරනවා නම් ව්‍යාපාර ලෝකයේ නැත්නම් කර්මාන්තයේ තුල සුවිශේෂී අගනා ව්‍යාපාරයක් වශයෙන් මේ ව්‍යාපාරේ ඉස්මතු වෙනවා. සමාජයේ වැළඳ ගන්නවා. තේරෙනවද? එවන් ව්‍යාපාරයක රැකියාවක් කරන්න කවුද කැමති? වැරදිලාවත් පත්‍රයේ වේවා, ජොබ් නෙට් එකේ වේවා වේකන්සිස් ඇඩ් එකක් දැම්මොත් ඊටාම ඉක්මනින් කෙටි කාලයක් තුල සේවකයෝ ඉල්ලුම් පත්‍ර කැඳවනවා. කෝල් ඕවර් කරොත් ඒ කියන්නේ කෙලින්ම සම්මුඛ පරිසරෙ එන්න කියලා කිව්වොත් එදාම
දහස් ගාණක් එනවා. එහෙනම් සේවකයෝ ගෙන්න ගන්න ලේසි. වැඩි පිරිසක් ආම වඩාත්ම සුදුසුකම් ඇති අය තෝරගන්න පහසුවක් ඇති වෙනවා. ඊළඟට සේවක ප්‍රවේශීතාවය හා ශ්‍රම පිරිවැටුම අඩුයි. මේ කන්සෙප්ට් දෙක අපි කතා කරනවා මේ සේවක කළමනාකරන පාඩමේදී. එතෙක් නිකම් මම රෆ්ලි කියන්නම්. සේවක ප්‍රවේශීතාවය කියන දරුවනේ සේවකයන් වැඩට නොපැමිණීමේ තත්ත්වයක්. සේවක ප්‍රවේශීතාවය. සේවකයන් වැඩට එන්නේ නැහැ. කියන්නේ නිතරම නිවාඩු දාන්න බලනවා. හරිද? එක්කෝ නෝපේ හරියනවා. එහෙම නැත්තම් සේවයට පැමිණෙනවා. පැමිණියත් වැඩ කරන්නේ පැත්ත කරලා ඉන්නවා. වැඩවලින් බැහැරව ඉන්නවා. ඒක ස්ට්‍රයික් කියන්නේ නෙවෙයි. කියන අනිත් වැඩ කරනවානේ. සමහර සේවක වැඩට එනවා. ඇවිල්ලා මේ රෙස්ට් රූම් එකටලා ඉන්නවා. තමන්ගේ කාර්යය පැහැර හරමින් ඉන්නවා. එහෙම නැත්තම් වැඩට එන්නෙම නැහැ. ওই දෙකම හොඳ නැහැනේ. ওই දෙකම සේවක ප්‍රවේශීතාවය. ඒ මොකද හේතුව සේවකයෝ අතෘප්තිමත් වෙලා. සේවකයන්ට ව්‍යාපාරය කෙරේ විශ්වාසයක් නැහැ. එනමුදු මානව සම්පත් ආචාර ධර්ම අනුගමනය කරනවා නම් එහෙම වෙන්නේ සේවකයා මේ ව්‍යාපාරයට ආදරය කරනවා. තමන්ගේ රැකියාවට ඇලුම් කරනවා. තමන් නිවස ගත කරනවට වඩා ව්‍යාපාර ස්ථානය ගත කරන තමන්ට තෘප්තියක් ඇති වෙනවා. තේරුණාද? ඒ නිසා එතකොට සේවකව වැඩට නොපැමිණීම අඩු කරගන්න. අනිවාර්යයෙන් වැඩට එනවා. ඇවිල්ලත් මොකද වෙන්නේ? වැඩවලින් බැහැර වෙන්නේ වැඩ කරන්න පෙළඹෙනවා. ඒ වගේ අනික ශ්‍රම පිරිවැටුම. ශ්‍රම පිරිවැටුම කියන්නේ ව්‍යාපාරයෙන් සේවක ඉවත්ව යාම සහ ඉවත්ව යන පිරිසට නවකයින් බඳවා ගැනීම අතර අනුපාතය. නැත්තම් කෙටියෙන් කිව්වොත් සේවකයින් ආයතනයේ හැර යාමේ සේවෙන් ඉවත් වීමේ ශීඝ්‍රතාවය. මේ ශ්‍රම පිරිවැටුමත් වැඩි වෙන්න බෑ. ශ්‍රම පිරිවැටුම ගණන් බැලුවම ඉහළ අගයක් නැහැ. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් යනවා. පහළම අගයක් නම් බිඳුව නම් හොඳයි. ඒ කියන්නේ යන්නෙම නැහැ. එකක් නම් වඩා හොඳයි. ඒ කියන්නේ 100ක් නම් 99ක්ම ඉන්න එක්කෙනයි යන්නේ. අන්න ඒ වගේ ශ්‍රම පිරිවැටුම අඩු වෙන්නත් හේතු වෙනවා. යහපත් ආචාර ධර්ම අනුගමනය කරලා හොඳ ප්‍රතිරූපයක් ගොඩනගාගත්ත ව්‍යාපාරයක්. ඊළඟට යහපත් සේවාව තුළින් පාරිභෝගික තෘප්තිය හෙළදමා පක්ෂපාතී පාරිභෝගික පිරිසක් දිනා ගන්න පුළුවන්. දැන් ආචාර ධර්ම අනුගමනය කරන ව්‍යාපාරයේ තුලින් ආචාර ධර්ම අනුගමනය නොකරන ව්‍යාපාරයට වඩා උසස් ගණයේ සේවාවක් විශ්වාසනීය සේවාවක් වෙළඳ පොළ නැමැති පාරිභෝගිකයට ලැබෙනවාමයි. තේරෙනවද? එහෙනම් පාරිභෝගයට ගුණාත්මක භාණ්ඩ තමයි සපයන්නේ. යල්පැනගී භාණ්ඩ සපයන්නෙම නැහැ. සාධාරණ මිලට තමයි අලෙවි කරන්නේ. ව්‍යාජ භාණ්ඩ අලෙවි කරන්නේ නැහැ. තේරෙනවද? ඒ වගේම කිරුම් මිනුම් වංචා කරන්නෙම නැහැ. අනික පාරිභෝගිකයාට අලෙවි කළ භාණ්ඩයක් ඕනෑම විටක මොන හරි දෝෂයක් තිබේ නම් මාරු කර දෙන්න පෙළඹෙන්නේ නැහැ. මාරු කරන්න බැරි නම් මුදල් ආපසු ගවන්න පසුබට වෙන්නෙත් නැහැ. අන්න ඒ එවැනි තත්ත්වයක් තුල එහෙනම් යහපත් සේවාවක් පාරිභෝගිකයට ලැබෙනවා. පාරිභෝගිකයා තෘප්තිමත් වෙනවා. ඒ නිසා වෙළඳ පොළට තම පාරිභෝගිකයා පක්ෂපාතී පිරිසක් බවට පත් වෙනවා. ඒ කියන්නේ වෙනත් ව්‍යාපාරات එක්ක ගනුදෙනු කරන්න නොගෙන් අප ළඟම රැඳීමක් ඇති වෙනවා. ඔන්න ඔය වගේ අපිට වාසි කීපයක්ම පෙන්වන්න පුළුවන්. ඕනෑම කරුණු 4කට ලකුණු භාගයේ ගානේ ලකුණු 2ක් ලබා දීලා තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2015 විභාග ප්‍රශ්නය. ඒකත් පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. 4 අයන්. වර්තමානයේ ව්‍යාපාර බොහෝමයක් සමාජ වගකීම් ඉටු කිරීම සඳහා විශාල මුදලක් වැය කරනු ලබයි. වර්තමානයේ ව්‍යාපාර බොහෝමයක් සමාජ වගකීම් ඉටු කිරීම සඳහා විශාල මුදලක් වැය කරනු ලබයි. පැහැදිලිද? අද තරංගකාරී ලෝකයක ක්‍රියාත්මක වෙන්නේ ව්‍යාපාර තරංගය සැර වෙලා තියෙනවා. ඒකට මුහුණ දීලා ව්‍යාපාර ඉලක්ක ලගා කරගන්න නම් සමාජ වගකීම් වැඩි වැඩියෙන් ඉටු කරන තත්ත්වයට එන්න ඕනේ. ඒ සඳහා ව්‍යාපාර වියදම් කරනවා. සමාජ වගකීම් ඉටු කිරීමෙන් ව්‍යාපාරයකට ලබාගත හැකි ප්‍රතිලාභ 4ක් ලියන්න. පෙරිසලකු ආචාර ධර්ම අනුගමනය කරාම වාසි මතකයිනේ. ඒ වගේම තමයි මේකත්. මොකද දෙකම සංකල්ප දෙකම එකම කාසිය දෙපැත්තනේ. සේවක ආකර්ෂණය වැඩි කර ගැනීමට හැකි වෙනවා. මොකද සමාජ වගකීම් ඉෂ්ට කරනවා නම් ඒ කියන්නේ සේවකයන් වෙනුවෙන් තියෙන වගකීම් සේවකයන්ට අපක්ෂපාතී වීම, සමානව සැලකීම, රැකියාවේ සංවර්ධනයට අවස්ථා ලබා දීම, හිතකර වැඩ පරිසර සකසා දීම, සේවක සුබ සාධන පහසුකම් වැඩි කිරීම, අන්නේ දේවල් කරනවා නම්
කවුද කැමති? සේවකයෝ බොහොම ඉක්මනින් රැකියා බෑරතු ඇති වුණාම සේවකයෝ ගෙන්වගෙන ආකර්ෂණය කරගෙන ඒ බෑරතු පුරව ගන්න පුළුවන්. කීර්ති නාමය. ආචාර ධර්ම අනුගමනය කරද්දී වගේම සමාජ වගකීම් ඉටු කරන තත්වයක් තුලත් මොකද වෙන්නේ? සමාජය තුල ඇල්මැති පාර්ශවයන් තුල ව්‍යාපාරය පිළිබඳ හොඳ කතිකාවක් ඇති වෙනවා. කීර්ති නාමය ඉහළ යනවා. විරුද්ධවාදීන් අඩු වෙනවා. සමාජ වගකීම් ඉටු කරනකොට සේවකයන්ට, ගනුදෙනුකරුවන්ට, අයිතිකරුවන්ට පොදුවේ සමස්ත සමාජයටම සමාජ වගකීමෙන් යුතුව වැඩ කරද්දී කවුද ව්‍යාපාර විරුද්ධ වෙන්නේ? ආශිර්වාද විතරයි ලැබෙන්නේ. විරුද්ධවාදී නැති වෙන්නේ නැහැ. තවත් වාසිය. ඊළඟට තරගකාරීත්වය පහසු වෙනවා. දැන් සමාජ වගකීම් ඉටු කරනකොට පාරිභෝගික පක්ෂපාතීත්වය ලැබෙනවා. සේවකයන්ගේ කැපවීම වැඩි. සමාජයේ පිළිගැනීම වැඩි. සමාජයේ පිළිගැනීම වැඩි. තේරෙනවද? හිමිකරුවන්ගේත් කැපවීම වැඩි වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ව්‍යාපාර තරඟයට සෙසු තරඟකරුවන්ට වඩා අපට වැඩි වෙළඳපොළ කොටසක් දිනා ගන්න තරඟකාරීත්වයට ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ලාභ ඉහළ යනවා. එහෙනම් තරඟයට මුහුණ දෙනවා කියන එක තුලම සැඟවිලා තියෙනවා ලාභෙත් ඉහළ යනවා. නේ? එහෙනම් සෙසු තරඟකරුවන්ට වඩා වැඩි විකුණුම් ආදායමක් සහ ලාභධාරිතාවක් උකහා ගන්න අවස්ථාව ලැබෙනවා සමාජෝගම ඉෂ්ට කිරීමේදී. අනික ආයෝජකයන්ගේ ආකර්ෂණය ඉහළ යනවා. සේවකයන් වගේම සමාජ වගකීම් ඉෂ්ට කරද්දී ආචාර ධර්ම අනුගමනය කරද්දී ආයෝජකයොත් අපට පහසුවෙන් ගෙන්න ගන්න පුළුවන්. අපිට කිසියම් ප්‍රොජෙක්ට් එකකට ව්‍යාපෘතියකට රුපියල් බිලියන ගාණක් ඕන නම් ණය කර නිකුත්ව ඩිබින්චර් එහෙම නැත්නම් කමර්ෂියල් පේපර්ස් වාංජිපත්‍ර නිකුත් කිරීමක් වගේ කරාම ඉක්මනින් නැත්නම් අපි කියන පොරකකා ඒව මිලදී අරගෙන අපට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන්න ආයෝජකව පෙළඹෙනවා. ඊළඟට ආයතනය පිළිබඳ හොඳ ආකල්පයක් සමාජයේ ඇති වෙනවා. මේ ව්‍යාපාරය සමාජයට හානි කරන්නේ පරිසරයට හානි කරන්නේ පරිසර හිතකාමී වැඩ කරනවා. සේවක සුබ සාධනය වෙනුවෙන් පුළුවන් තරම් කැපවීමක් කරනවා. ඒ වගේම ගනුදෙනුකරුවන්ට වඩා තාර්කික නැත්නම් ගුණාත්මක සේවාවක් සපයනවා. ආදි වශයෙන් මතවාදයක් ඇති වෙන මොකද වෙන්නේ? ඒ කියන්නේ හොඳ ආකල්ප සමාජයේ එළඹ ගන්න. ඊළඟට රජයේ අනුග්‍රහ ලබා ගැනීමට හැකි වේ. සමාජ වගකීම් ඉටු නොකරන ව්‍යාපාරයයි සමාජ වගකීම් ඉටු කරන ව්‍යාපාරය දෙකක් ගත්තොත් රජයක් පවා අනුග්‍රහය දක්වන්නේ සමාජ වගකීම් ඉෂ්ට කරන ව්‍යාපාරයටයි. රජයෙන් අපි හිතමු අවශ්‍ය සේවා, විදුලි බලය ලබා ගන්න, ජල පහසුකම් ලබා ගන්න වගේ අවස්ථාවලදී ප්‍රයොරිටි එක අපි කියන්නේ ප්‍රමුඛතාවය දෙන්නේ තිබෙන ව්‍යාපාරයට. රජයේ අනුග්‍රහයත් ලේසියෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න වගේ වාසි 4කට ලකුණු භාගයෙන් ලකුණු 2ක් දීලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නයට යමු. 2015 විභාග ප්‍රශ්නයමයි. අර ප්‍රශ්නෙම දෙවෙනි කොටස ආයන්න. ව්‍යාපාරික ආචාර ධර්ම පද්ධතිය සැකසීමේදී සැලකිලිමත් විය යුතු සාධක දෙකක් උදාහරණ සහිතව විස්තර කරන්න. කිව්වම මේ දීර්ඝ විස්තර ලියන්නේ නැහැ. උදාහරණේ ලියුවම ඒක තමයි විස්තරේ වෙන්නේ. ආචාර ධර්ම පද්ධතිය සකසද්දී සැලකිලිමත් යුතු සාධක දෙකක් උදාහරණ දෙකක් සමග වංගත පැත්ත අපිට ලියන්න පුළුවන් මේ වගේ දෙපැත්තට ලියන්න. තේරෙනවද? උත්තර පැහැදිලිනේ. මම නිතරම කියන්නේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ සහ වරියන්ගේ අවම පරිශ්‍රමයක් යොදාගෙන උත්තර කියවන්න. සහ ඒගොල්ලන්ගේ අවධානය ඉක්මනින් දනා ගන්න පුළුවන් නම් ඔබට ඒගොල්ලන්ගේ වාසිදායක ලෙස ලකුණු බා ගන්න පුළුවන්. සැලකිලිමත් යුතු සාධක කියලා ඕන අපි හෙඩින් එකක් ලියන්න පුළුවන්. මේක නිරක් ගහනවා. ඕන්න. මෙහෙම කොටු නොකරත් කමන්නේ දෙපැත්තට ලියන්න. තේරෙනවද? කොටු කරොත් වඩා හොඳයි. කොටු කරන්න වෙලාව නැහැ කියලා දෙනවා. මේ දෙපැත්තට ලියන්න. උදාහරණ කියලා වෙනම ගන්නවා. පළවෙනි එක තමයි ව්‍යාපාරයේ ස්වභාවය. ආචාර ධර්ම පද්ධතියක් සංග්‍රහයක් හදනකොට ව්‍යාපාරයේ ස්වභාවයට ගැලපෙන්න. ඒ කියන්නේ ව්‍යාපාරයේ අයිතිය තියෙන කාටද? ඒක නිෂ්පාදනයේ ස්වභාවය. මොන භාණ්ඩද හදන්නේ? සේවාද හදන්නේ? ඒවට ගැලපෙන ආචාර ධර්ම වෙන්න ඕන. උදාහරණට මේක එකක් ලියුවා නම් ඇති. උදාහරණ සහිතව එකයි අපේක්ෂා කරන දෙකක් තුනක් වුණා අපි මේ වැඩිපුර ලියුවට. දෙවෙනි එක ගනුදෙනුකරුවන්. ගනුදෙනුකරුවන්ටත් ගැලපෙන්න ඕන. ගනුදෙනුකරුවන්ට නොගැලපෙන ආචාර ධර්ම පද්ධතියක් ප්‍රතිඵලයක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පරිභෝජන රටාව, ඒගොල්ලන්ගේ පසුබිම මොන වගේ
පවුල් පසුබිමකින් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. මොන වගේ භාෂාවක්ද කතා කරන්නේ. අන්න ඒවට ගැළපෙන ආචාර ධර්ම සංග්‍රහයක් වෙන්නට ඕන. තව එකක් ගත්තොත් තරගකරු. තරගකරුවන්ටත් ගැළපෙන්න ඕන. තරගකරුවන්ට හානි වන, තරගකරුවන්ට ඍණාත්මක බලපෑම් තර්ජන එල්ලවන පද්ධතියක් වෙන්න බෑ. ඔවුන් සමග ඇති කරගෙන ඇති කිවිසුම්. අපි තරගකරුවොත් එක්ක යම් යම් ව්‍යාපාර කිවිසුම් ඇති කරගෙන තියෙනවා. අපි එක පළාතක අපි බහන්න බෙදා හරිනවා. තරගකරු වෙන්නේ නැහැ. තවත් පළාතක තරගකරු අපි යන්නේ නැහැ. අන්න එවැනි කිවිසුම් වලටත් හානි කරනවන. එවැනි කිවිසුම් දෙදරා යන බලපෑමක් කරන ආචාර ධර්ම පද්ධතියක් වෙන්න බෑ. අනික තරගකාරීත්වයේ ස්වභාවය. තරගකාරීත්වය ඉතා තියුණුද? ඉතා උස් මට්ටමින්ද ක්‍රියාත්මක වෙන්නේ. නැත්තම් පහළ මට්ටමින්ද? ඒවටත් ගැලපෙන ආචාර ධර්ම වෙන්න ඕන. තව එකක් තමයි සමාජ සංස්කෘතිය. රටේ සමස්ත ආයතන නෙවෙයි. රටේ සමස්ත සමාජ සංස්කෘතිය. ඒ කියන්නේ සමාජ සංස්කෘතියේ සමාජ සාරධර්ම හා වටිනාකම් ඉතා ඉහළින් අනුගමනය වෙනවා නම්, ඉතා ඉහළින් මිනිස්සු වැළඳගෙන තියෙනවා නම්, අන්නේ රටේ පුරවැසියෝ ඉතා ඉහළින් වැළඳගත්ත සාරධර්ම සහ වටිනාකම් වලටත් අනිවාර්යයෙන්ම මැච් වෙන්නට ඕනේ ආචාර ධර්ම සංග්‍රහය. ඊළඟට ප්‍රායෝගික බව. ඒ කියන්නේ පවතින නීති රීති රාමුවට අනුව ආචාර ධර්ම සංග්‍රහය ගැලපෙන්න ඕනේ. පවතින නීති රීති රාමුව උල්ලංඝනය වන අභිබව යන ආචාර ධර්ම සංග්‍රහයක් වෙන්න බෑ. ඊළඟට ආචාර ධර්ම කොතෙක් දුරට සමාජය පිළිගන්නවද? සමාජය විවිධ සංකීර්ණ ගැටලු වලට මුහුණ දීලා තියෙනවා. තේරුණාද? විවිධ දේශපාලනික වශයෙන්, සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් පීඩාවට පත් වෙලා තියෙනවා නම් මේ මිනිස්සුන්ට මේ සමාජ වගකීම ආචාර ධර්ම ගැන හිතන්න ලවක් නැහැ. එහෙනම් මෙවැනි සංකීර්ණ ගැටලු සහිත සමාජයක් නම් තියෙන්නේ. ඒ සමාජයේ මේ ආචාර ධර්ම පිළිගන්නවද නැද්ද? පිළිගන්නේ නැත්නම් වැඩක් නැහැ. පිළිගන්න මට්ටමේ සංග්‍රහයක් වෙන්නට ඕන. පද්ධතියක් වෙන්න ඕන. ඊළඟට ක්‍රියාත්මක කිරීමේ වියදම්. මේ ආචාර ධර්ම පද්ධතියේ අගනාකම් මූලධර්ම අවම මුදලකින්, අවම වියදමකින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ සඳහා විශාල මුදලක් වියදම් කරන්න වෙන නම් තේරුමක් නැහැ, ප්‍රතිඵල නැහැ. තවත් ගත්තොත් සේවකයෝ. සේවකයන්ගේ පසුබිම, ඔවුන්ගේ හැසිරීමේ ස්වභාවය, ඔවුන්ගේ සේවක සංවිධාන, විශේෂයෙන්ම සුබ සාධක සංගම් වෙන දේවල්, වෘත්ති සමිති වෙන දේවල්, ඒවටත් ගැලපෙන්න ඕනේ. වෘත්තීය සමිතිත් එක්ක ගැටෙන, සුබ සාධක සංගමයක් එක්ක ගැටෙන මේ ආචාර ධර්ම වෙන්න බෑ. තේරුණානේ? ඔන්න වගේ උදාහරණ සහිතව සාධක දෙකක් විස්තර කිරීමට ලකුණු එක බැගින් ලකුණු දෙකයි. කියන්නේ මේ වගේ දෙකක්. අපි එක දෙක කියලා එක දෙක ලියුවා මේ වගේ උදාහරණ ලියුවා ලකුණු දෙකයි. ෆුල් ආන්සර් එකට. සාධක දෙකක් පමණක් නම් කරා නම් මේක මේ සාධක දෙක තියෙන උදාහරණ නෑ. ඒතකොට ලකුණු එකයි භාගයයි. මුළු උත්තරෙම ලියන්නට ඕන. ඊළඟ ප්‍රශ්නය යමු. 2016 විභාග ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ රූප ඉලක්කම් 4 අයන්න. පළවෙනි ප්‍රශ්නේ රූප ඉලක්කම් 4 අයන්න වශයෙන් තමයි විභාගෙදී උනේ. සේවකයන්ගේ දෘෂ්ටියෙන් බලන විට සේව්‍ය පාර්ශවය, සේවය කියන්නේ සේවා යෝජක හම්පුතා, සේව්‍ය පාර්ශවය විසින් සේවකයින්ට සිය වගකීම් ඉටු නොකළේයයි සැලකිය හැකි අවස්ථා දෙකක් සඳහන් කරා. සේවාදායකයන්ගේ පැත්තෙන් බැලුවම සේවා යෝජක පක්ෂය සේවකයින්ට සිය වගකීම්, සේවා යෝජකයන්ගේ වගකීම් ඉටු කළේ නැහැ කියලා සැලකිලි අවස්ථා දෙකක්. එකක් තමයි කාර්යයන් පැවරීමේදී සුදුසුකම් අනුව නොපැවරීම. මට මේ ළඟදී එක්තරා මල්ලි කෙනෙක් සහෝදරයෙක් මට හම්බුණා. එයා ගුරුපත් වීමක් ලැබලා එයා කරලා තියෙන ව්‍යාපාර පරිපාලන විද්‍යා උපාධිය. ව්‍යාපාර පරිපාලන විද්‍යා උපාධිය. අපි ඔය මැනේජ්මන්ට් ඩිග්‍රී කියලා කියන්නේ ඒකනේ. නමුත් ඒක මැනේජ්මන්ට් ඩිග්‍රී නෙවෙයි, ව්‍යාපාර පරිපාලන, බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්. ඒ උපාධිය කරලා එයා උගන්වන දාලා තියෙන පහේ ශිෂ්‍යත්ව පන්තිය. එයාගෙන මාර අමාරුලුන්ට උගන්වන එක. ඉතින් ඇත්තනේ එයාගේ වැඩේ සුදුසුකම් මොන එයාගෙන් එන්නේ. ඒ කියන්නේ සුදුසුකම් වලින් එයාගෙන් ප්‍රතිඵල ගන්න බෑනේ ඉස්කෝලේට. අඩුම ගානේ එයාට O level සාමාන්‍ය පෙළ පන්ති ව්‍යාපාර අධ්‍යයනය ගිණුම් කරන යතු උගන්වන්න දෙන්න එපා. ඒ වගේ කාර්යයන් පවරද්දී සුදුසුකම් මොන වැඩ පැවරුවොත් අන්න අනිවාර්යයෙන්ම කියන්නේ සේවා යෝජකව වගකීමෙන් වැඩ කළා වෙනවා. නමුත් එහෙම නොකළොත්
තේරුමක් නැහැ. උසස් වීම් ලබා දීමේදී සාධාරණ ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක නොවේ. උසස් වීම් ලබා දෙනකොට තමන්ට හිතවත් අයට තමන්ගේ ඥාති සම්බන්ධකම් අනුව දීලා හරියන්නේ නැහැ නේ. ඒකට පොදු ප්‍රතිපත්තියක් තියෙනවා. සාධාරණ ප්‍රතිපත්තියක්. උසස් වීම් දෙනකොට අධ්‍යාපන සුදුසුකම්, පළපුරුද්ද, කැපවීම, වාර්ෂික කාර්ය සාධනය, ඒ වගේ නිර්ණායක ගන්නවා. ඒ නිර්ණායක වලින් තමයි තෝරන්නේ. ඒතකොට හැමෝටම පොදුයිනේ. එහෙම කළේ නැත්නම් ඒ කියන්නේ වෙන වෙන පෞද්ගලික සම්බන්ධතා මත පෞද්ගලික මතවාද අනුව තමයි උසස් වීම් දෙන්නේ. සාර්ථක වෙන්නේ නැහැ. මාරු කිරීම පිළිගත් ඒකීය ක්‍රමවේදයක් මත ක්‍රියාත්මක නොකිරීම. මාරු කිරීම පවා පිළිගත් ඒකීය ක්‍රමවේදයක් නැහැ. මාව මාරු කරන්නේ දඩුවමක් වශයෙන්, පනිෂ්මන්ට් ට්‍රාන්ස්ෆර් එකක් වශයෙන්. තව කෙනෙක් මාරු කරන්නේ එයාට පහසුවෙන් නිවසේ ඉඳන් වැටෙන්න පුළුවන් වෙන්න. තවත් කෙනෙක් මාරු කරන්නේ එයත් එක්ක එකට වැඩ කරන මිත්‍රයෙකුට දඩුවමක් වශයෙන්. මෙයාව ඈත් කරන එක. එහෙම වෙන්න බෑ. ඒකට පොදු ක්‍රමවේදය මාරු කරන්නේ ඇයි? මොන වගේ සාධක මතුනොත් මාරු කරන්නේ? ඒක හැමෝටම පොදු වෙන්න. ඊළඟට සේවය ස්ථිර කිරීමේදී අවිධිමත් ලෙස සිදු කිරීම. දැන් non permanent staff එකේ ඉඳන් permanent staff එකට අස්ථිර සේවක මණ්ඩලයේ ඉඳන් ස්ථිර සේවක මණ්ඩලයට යවනකොටත් ඒකත් පිළිගත් ක්‍රමවේදයක්, විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්න එපා. ඒ ස්ථිර කරන ක්‍රමේ පිළිගන්න බෑ. විනිවිද භාවයක් නැත්තම්. හරිද? එහෙනම් එතරම් ගැටලුවක් තියෙන. එතරම් එහෙනම් සේවා යෝජකයා වගකීමෙන් වැඩ කළේ නැති වෙනවා. කාර්යඵල ඇගීම විනිවිද භාවයෙන් යුතුව සිදු නොකිරීම. වාර්ෂිකව සාමාන්‍ය විධිමත් ව්‍යාපාර සේවකයන්ගේ කාර්ය සාධනය මනිනවනේ. ඒ කියන්නේ සේවකයන් තනතුරට අදාළව ඉටු කරපු කාර්යයන් කොතෙක් දුරට උසස් තත්ත්වයෙන් නිම කළාද කියලා එක එක කාර්යඵල ඇගීමේ ක්‍රම තුලින් මනිනවා. එහෙම මැනලා කුසලතා සම්මාන පිරිනැමීම වගේ දේවල් කරනවා. ඒක පවා කරන්න ඕනේ විනිවිද භාවයෙන් යුතුව. අපි තුමු යම් සේවකයෙක් ඊටාම අලස සේවකයෙක් සේවයට යා වාර්තා වෙන්නේ බොහොම අඩුවෙන් සේවක ප්‍රවේශීතාවය කියන එක පැලඳගත්ත කෙනෙක් තේරෙනවද? එහෙම කෙනෙකුට හොඳම කාර්ය සාධන වාර්තාවක් දුන්නොත් එහෙම මොකද වෙන්නේ? විනිවිද භාවය නැහැනේ. ප්‍රශ්නයක් කොහොමද මේ ආවේ කියන එක. දැන් ඒ කාර්ය සාධනෙට තියෙන නිර්ණායක සේවයට පැමිණීම ලකුණු දෙනවා 100යි 150යි. වැඩට කැපවීම ඒත් ලකුණු දෙනවා 100යි 75යි 50යි. සේවක සහයෝගීතාවය අනිත් පැත්තට එක්ක සාමූහික වැඩ කිරීමේ හැකියාව අන්න දෙනවා නිර්ණායක කිහිපය. එහෙම දුන්නම අපිට ක්ලික් වෙනවා. අපිට දැනෙනවා රයිට් මෙයා වෙනුවෙන් දීපු කාර්ය සාධනය හරියටම හරි. මෙයාට දීපු හරියටම හරි. දැන් එහෙම නැත්තම් විනිවිද භාවය නැහැ. එතකොට සේවා යෝජකයා වගකීම් පැහැරහැරියා වෙනවා. හරිනේ. පුහුණු හා සංවර්ධනයට තෝරා ගැනීමේදී සාධාරණ පදනම් මත ක්‍රියාත්මක නොවේ. පුහුණුව කියන්නේ කළමනාකරන නොවන සේවකයන්ට රැකියාවට අවශ්‍ය දැනුම ලබා දීම. සංවර්ධනය කියන්නේ අපි ඒක පස්සේ කරන පර්සනල් මැනේජ්මන්ට් වලදී සංවර්ධනය කියන්නේ කළමනාකරන මට්ටම් වල සේවකයන්ගේ කුසලතා බලගන්නේ. ඒක තමයි සංවර්ධනය. තේරෙනවද? කළමනාකරුවන්ට කළමනාකරන දැනුම දෙන්න ඕනේ. ඒගොල්ලන්ට අන් අය සමග වැඩ කිරීමේ හැකියාව, සේවකයන්ගේ ගැටලු තේරුම් ගැනීමේ හැකියාව, මානසිකත්වයෙන් ක්‍රියා කිරීම, නායකත්ව කුසලතා ඒව බල ගැනීම තමයි සංවර්ධනය. මේ දෙකේදිම සේවක තෝරගන්නකොට මොකද ගොඩක් සේවකෝ කැමති ස්වාර්ථිකව හරි කලකට පස්සේ හරි පුහුණුවක් ලැබෙනවා නම් විදේශගත පුහුණුවක් ලැබෙනවා නම් ඒතර නිකන් පිටට ට්‍රිප් එකක් ගියා වගේ වෙනවා. ඒකට පවා තෝරගන්න සාධාරණ පදනම් තියෙනවා. Tamanට පක්ෂපාතීයි අත්නොමතිකව යවල හරියන්නේ නැහැ. ඊළඟට වැටුප් පරිමාණ සැකසීමේදී පිළිගත් ප්‍රතිපත්ති හා ක්‍රමවේද මත ක්‍රියා නොකිරීම. වැටුප් පරිමාණ සැලරි ස්කේල් එක හදනකොට ඒකට පිළිගත් ප්‍රතිපත්තිය ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි තුමු දැන් ඒ කියන පුද්ගලයා සේවයට බඳව ගන්නකොට එයාගේ බේසික් සැලරි එක බේසික් රුපියල් අපේ දමු 17500යි. ඊට මාසකට පස්සේ B කෙනා බඳව ගන්නකොට එයාගේ බේසික් සැලරි එක 24500. එහෙම වෙන්න බෑනේ. ඒක අසාධාරණයි. 18500 කමක් නැහැනේ. අනේ මේක යන්න පිළිගත් ක්‍රමවේද නැහැ. මෙන්න මෙයාගේ අවස්ථාවලදී සේවා යෝජකයෝ සේවකයන් වෙනුවෙන් තම වගකීම් පැහැරහැරිය කියලා තමයි පිළිගන්න වෙන්නේ. මේ වගේ ඕනෑම කරුණු දෙකකට ලකුණු එක ගන්න ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය යමු.
2016 විභාග ප්‍රශ්නය. ඒක ආයන්නමයි මේ අරකේ ආයන්නමයි. බස් රථයක ගමන් කරන මගියෙකු හා කොන්දස්වර මහතෙකු විසින් පිළිපැදිය යුතුයයි පොදුවේ පිළිගත් ආචාර ධර්ම දෙක බැගින් ලියන්න. බස් රථයක ගමන් කරන මගීන්ටත් ආචාර ධර්ම අනුගමනය කරන්න වෙනවා. බස් රථයේ දෙවන භූමිකාව රඟ දක්වන කොන්දොස්තර මහතාටත් ආචාර ධර්ම අනුගමනය කරන්න වෙනවා. ඒකත් මේ වගේ දෙපැත්තට ලියන්න පුළුවන්. මගියා විසින් කරන්න ඕනේ නියමිත මුදල ගෙවා ප්‍රවේශ පත්‍රය ලබා ගැනීම. දැන් විදේශ රටවල නම් කොන්දොස්තරලා නැහැනේ. බස් එකට නැග්ගා ඩිජිටල් බෝඩ් එක වැටෙනවා ගමනාන්තය සහ ෆී එක. Tamanට කොර වෙනම විශේෂ කාඩ් තියෙන කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්. නැත්නම් මුදලින් ගෙවන්න පුළුවන්. තමන්ම ගන්න ටිකට. මෙහෙම නෙමෙයි කොන්දොස්තර ඉඳලත් හොරගම් කරන්න බලන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අවංක නම් නියමිත මුදල ගෙවලා නියමිත ගමනාන්ත දක්වා ප්‍රවේශ පත්‍ර අපි කැමැත්තෙන් ගන්න ඕනේ. ඒක අපේ ආචාර ධර්මය. අනික බසය තුල විනීතව හැසිරීම. පොදු මගී ප්‍රවාහන සේවා බස් රථයක් ඇතුළේ යන්නේ අපි විතරක් නෙවෙයි තව පිටස්තරයක් යනවා. ඒගොල්ලන්ට ආදර්ශවත් වන විදිහට අපි බස් එකේ ගමන් කරන්න ඕනේ. අපි සින්දු කියාගෙන අනවශ්‍ය සින්දු කියාගෙන ඩබල් මීනින් එනවා කියාගෙන බස් එකට ගගහා ගියොත් මොකද වෙන්නේ? ඒ බස් රථයේ සෙසු මගීන්ගේ ගමනාගමනයට ඒක ලොකු බාධාවක් වෙනවා. තේරෙනවද? ඒ නිසා අපි ඒ වගේ හැසිරීමකට බොහොම සංයමයෙන් සාන්ත දාන්තව ගමන් කරන්න ඕනේ. අනිත් එක බස් රථයට හානි නොකිරීම. අපි බස් එකට නැගලා බස් එකට ගහනවා වීදුරු කඩනවා සීට් කපනවා බ්ලේඩ් දාලා ගිහලා එහෙම බෑ. අපි අනිවාර්යයෙන් බස් රථයට කිසිදු හානියක් නොකර අපේ ගමනාන්තරය අපි ගමන් කරන්න ඕනේ. ඊළඟට පූජ්‍ය පක්ෂයට ආබාධිතයන්ට ගර්භණී මාතාවන් හා වැඩිහිටියන්ට උදව් කිරීම හා ආසන පිරිනැමීම. පූජ්‍ය පක්ෂය වෙන්න පුළුවන්, වයස්ගත අය වෙන්න පුළුවන්, ගර්භණී මාතා විශේෂම ආබාධිත අය අපිට පුළුවන් උදව් කරන්න. ඒගොල්ලන්ට අත දෙන්න. අපි ඒගොල්ලන්ට අපේ අත දීලා අපි බොහොම සුරක්ෂිතව බස් රථයට ගොඩ කරගන්න. ඒගොල්ලන්ගේ පාර්සලය අපි අරගෙන ඒගොල්ලන්ට බාර දෙනවා. ඒ වගේම අපි ඒගොල්ලන්ට දැක්ක ගමන් අපේ ආසනේ අපි පිරිනමනවා. ඒව අපේ ආචාර ධර්ම. ඒ වගේ කරුණු දෙකකට භාගෙකින් ලකුණු එකක් විභාගෙත් දුන්නා. ඔය වගේමයි කොන්දොස්තර මහත්තත් ආචාර ධර්ම අනුගමනය කරන්න ඕනේ. පළවෙනි දේ තමයි විනීතව කතා කරන එක. දැන් ලංකාවේ කොන්දොස්තර දන්නවනේ. බස් වල අයිතිකාරයන්ට එහානේ. යක්කු වගේ කෑ ගහන්නේ එහෙම බෑ. බොහොම ඒ කියන්නේ ඒ කොන්දොස්තර මහතා කතා කරන විට එයාගේ කතාව ඇසෙන විට ඒක ප්‍රියජනක වෙන්න ඕන. ප්‍රියජනක වදන් තමයි යාගේ පිට වෙන්න ඕන. තේරෙනවද? ඒක ප්‍රධානම ආචාර ධර්මයක්. දෙක තමයි නියමිත පරිදි ඉතිරි මුදල් ගෙවීම. දැන් බස් ටිකට් එක රුපියල් 45 අපි 50ක් දුන්නොත් 5 දෙන්නේ නැහැ. 5 කාස් දිනනවා. පස්සේ දෙන්නගෙන දෙන්නේ නැහැ. එහෙම බෑ. ඉතිරි මුදල් ආපසු දෙන්නට ඕන. අවශ්‍යයට උදව් කිරීම. අර අපිට තිබුණා වගේම කන්ඩක්ටරත් එයා ප්‍රධාන භූමිකාවනේ කරන්නේ. එහෙනම් ওই වයස්ගත අය ආබාධිත අයට අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ නගින්න උදව් කරන එක, ඒගොල්ලන්ගේ පාර්සල් අරගෙන දෙන එක උදව් කිරීම කරන්න ඕනේ. ඊළඟට බස් රථයේ පිරිසිදු තබා ගැනීම. අද දවසේ බස් රථය ධාවනය කරලා ගමන් වාර නැවතුම් පස්සේ ඒ බස් රථය හෙටත් ඒ සේවයටම යනවා. හෙට යන්න පෙර බස් රථයේ සේදීම, ඇතුළත පිරිසිදු කිරීම, වැකුම් කිරීම, ආසන පිස දැමීම තුලින් හෙට දවසේ මගින්ට හොඳ බස් රථයක් ලබා දෙන්න මෙයා වෙහෙසෙන්න ඕනේ. ඒව තමයි එයාගේ වෙන්නුන ආචාර ධර්ම. අර වගේමයි කරුණු දෙකකට ලකුණු භාගය ගන්න ලකුණු එකක් ලබා දුන්නා. ඊළඟ ප්‍රශ්නට යමු. මේ 2018 විභාග ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 වශයෙන් අහපු සම්පූර්ණ ප්‍රශ්නයක්. ව්‍යාපාර සමාජ වගකීමන කුමක්දයි පැහැදිලි කර වර්තමාන සමාජය තුළ ඒ වැදගත් වීමට හේතු තුනක් ලියන්න. එකම ප්‍රශ්නේ කොටස් දෙකයි. එමනම් පිළිතුරු අපි දෙකක් වශයෙන් වෙන් කර පෙන්වන්න ඕන. ගොඩක් වට තරු ලකුණු දෙකක්. නැත්නම් මේ වගේ ඩොට් දෙකක් දාලා. තේරුණානේ? තරු ලකුණු දෙකක් මේ වගේ. එහෙම නැත්නම් මේ වගේ ඩොට් දෙකක් දාලා වෙන් කරන්න පුළුවන් උත්තර. ව්‍යාපාර සමාජ වගකීමන කුමක්ද පැහැදිලි කර. මේ මුල් එක. ව්‍යාපාරයක් සිය පාරිභෝගිකයන්ට පමණක් නොව සියලුම පාර්ශවයන්ට සාධාරණයක් වන අයුරින් කටයුතු කිරීමට බැදියාවයි. නැත්නම් ව්‍යාපාරයක් සිය පාරිභෝගිකයන්ට පමණක් නොව ව්‍යාපාරය සම්බන්ධ සියලු එහෙම ගන්න පුළුවන්. ව්‍යාපාරයක් හා සම්බන්ධ. ඒ නැතත් මේ වගේ
ව්‍යාපාර නොව සියලුම පාර්ශ්වයන්ට සාධාරණයක් වන අයුරින් කටයුතු කිරීමට ඇති බැඳියාව. ගුවනම් පෙඩිත්ත කළ ඇති අදහස. ඉහත අදහස ඇතුළත් අර්ථකථනයට ලකුණු එකයි. මේ අර්ථකථනයේදී මේ වචනම ඕනේ නැහැ. මේ පදමාලාවම ඕනේ නැහැ. මේ පදමාලාව මේ වචන වෙනස් වුණත් මෙන්න මේකෙන් කියන මේ හරයට වෙනසක් නැතුව ඔබට උත්තර ලියනවද ලකුණු එක ලබා ගන්න. වර්තමාන සමාජය තුළ සමාජ වගකීම් ඉටු කිරීම වැදගත් වීමට හේතු වේ. ප්‍රයෝජන නැහන්නේ හේතු. පරිසර දූෂණය ඉහළ යාම නිසා පරිසරය ආරක්ෂා කිරීම අවශ්‍ය වීම. වර්තමානයේ පරිසර දූෂණය එන්න වැඩි වෙනවානේ. එහෙමනම් සමාජ වගකීම් වලදී පරිසරය ප්‍රජාව හා පරිසරය සඳහා සමාජ වගකීම් ඉෂ්ට කරද්දී මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම අපේ පරිසරය ආරක්ෂා කරගන්න එක හේතු වෙනවා. වංචා දූෂණ අවම කිරීම හා අවම කිරීමට හා වැළැක්වීමට එක්ක වංචා දූෂණ අවම කරගන්න නැත්නම් සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න. සමාජ වගකීම් ඉෂ්ට කරනකොට විශේෂයෙන්ම සේවකයන් වෙත සමාජ වගකීම් ඉෂ්ට කරනකොට සේවකයා තෘප්තිමත් වෙනවා. ව්‍යාපාරය කෙරෙහි ඇල්ම වැඩි වෙනවා. විශ්වාසය ඇති වෙනවා. ව්‍යාපාරිකෝ වංචා කරන්නේ මුදල් හෝ බහණ්ඩ වංචා කරන්නේ දූෂණයෙන් ඈත් වෙනවා. තේරුණාද? දිලිඳු බව හා කුසගින්න අවම කර සමාජ සාධාරණත්වය ඇති කිරීම. සමාජ වගකීම් ඉටු කිරීම තුළින් වර්තමාන සමාජය තුළ දිලිඳු බව හා කුසගින්න අවම කර සමාජ සාධාරණත්වය ඇති කරන්න පුළුවන්. ඇයි? ව්‍යාපාර ලාභ උපයන්නේ සමාජයෙන්. සමාජයේ භාණ්ඩාසේව විකුණලා. ඒ සමාජයේ නිසා උපයන ලාභ වලින් කොටසක් සමාජයේ දිලිඳු බව තුරන් කරන්න. දිලිඳු පවුල් දරුවන්ට අධ්‍යාපන ආධාරයක් දෙනවා. ශිෂ්‍යත්වයක් දෙනවා. උසස් පෙළ දක්වා. තේරෙනවද? ඒගොල්ලෝ ඉගෙන ගන්නවා. රැකියාව ලබා ගන්නවා. අන්න දුප්පත්කම නැති වෙනවා. එහෙම නැත්නම් දිලිඳු පවුල් වලට ඩෝල් එකක් නැත්නම් පුණ්‍යාධාරයක් සපයනවා. ඒක ආහාර මල්ලක් සපයනවා. ඒකෙන් දිලිඳු බව අඩු කරන්න. ඒ වගේ වාසි. අනික සමාජය තුල ආචාර ධර්ම පිරිහීම නිසා ආචාර ධර්ම ප්‍රවර්ධනයට. වර්තමාන සමාජය තුල මේක වැදගත් වෙන්නේ මොකද? අද ආචාර ධර්ම පිරිලා තියෙනවා. වෙන පිරිහිච්ච ආචාර ධර්ම නැවත ප්‍රවර්ධනය කරන්නම් සමාජ වගකීම් ඉෂ්ට කරන්න ඕන. අපි දන්නවා අපි කතා කර අවස්ථා කීපෙකදීම එකම කාසි දෙපැත්ත වගේ. සමාජ වගකීම් ආචාර ධර්ම දෙකම එකම කාසි දෙපැත්ත වගේ. ඒ කියන්නේ ආචාර ධර්ම අනුගමනය කළොත් තමයි සමාජ වගකීම් ඉෂ්ට කරන්න පෙළඹෙන්නේ. එහෙනම් වර්තමාන සමාජය තුළ ආචාර ධර්ම පිරිහිලා තියෙන්නේ. ආචාර ධර්ම නැවත ප්‍රවර්ධනය කරගත්තොත් ඒ හරහා සමාජ වගකීම් නැවත සක්‍රිය කරන්න පුළුවන්. ඒ නිසා සමාජ වගකීම් වැදගත් වෙනවා. අනිත් එක ලෝකයේ සම්පත් හිඟවීම නිසා කාර්යක්ෂම ලෙස සම්පත් භාවිතය. දැන් ලෝකයේ එන්න සම්පත් හිඟ වෙනවා. මේ ස්වභාවික තෙල් නිදි හිඟ වෙනවා. ගෑස් නිදි හිඟ වෙනවා. එහෙමනේ. ඒ සම්පත් හිඟ වෙනකොට ඒ සම්පත් වඩා කාර්යක්ෂම ලෙස, ඒ කියන්නේ මොකද්ද? නිවැරදි ලෙස අපි භාවිතා කරන්න. නිවැරදිව භාවිතා කරොත් පෙරට වඩා සම්පත් නාස්ති අඩු කරලා සම්පත් අඩු ප්‍රමාණයකින් ව්‍යාපාරවලට අවශ්‍ය භාණ්ඩාසේවා නිෂ්පාදනය කරලා වෙළඳපොළ සපයන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ සම්පත් නාස්ති අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහාත් මොකද වෙන්නේ? සමාජ වගකීමෙන් යුත් ව්‍යාපාරයක් වෙන්නට ඕන. ඔන්න වගේ කාරණා තුනකට ලකුණු එක ගන්න ලකුණු තුනක් දුන්නා. මේක සම්පූර්ණ ප්‍රශ්නයක්නේ. ලකුණු හතරක්. ඒ නිසා දැන් මේ නිර්වචනය බොහොම සරලයින් දරුවෝනේ. නිර්වචනයේ ලකුණු 1යි. හරිද? කරුණු තුනකට ලකුණු 3යි. නමුත් දැන් අපි මේ අයන නිර්වචනයක් නෙවෙයි. ඒකත් මෙහා සමාන ප්‍රශ්නයක් නම් සාමාන්‍ය ලකුණු 2ක් යනවා. 2යි මෙතන 2යි. දැන් මේකේ නිර්වචනයේ සරලයිනේ සමාජ වගකීම. ඒ නිසා ලකුණු 1යි. ඒ නිසා තමයි කරුණු 3ක් අපේක්ෂා කරේ. මේකටත් මේට වඩා බරතැබූ ප්‍රශ්නයක් ආව නම් මෙතන ලකුණු 2යි, මෙතනට කරුණු දෙකකට ලකුණු 2යි එන. එහෙනම් අපේක්ෂා කරන්නේ 2යි. දැන් ඔයගොල්ලෝ එක දැන් හේතු 3ක් කියලා මෙතන අහලා තියෙනවනේ. තේරෙනවද? දැන් හේතු 3ක් කියන එක නෑ කියලා හිතන්නකෝ. වැදගත් වීමට හේතු ලියන්න. කිව්වොත් කියලා ලියනවා. අන්න ඒකට මේ තාක්ෂණ ඉගෙන ගන්න. අන්න ඒ සඳහා මේ තාක්ෂණේ උලුට ගන්න. තේරෙනවද? මේ පළවෙනි කොටසේ ප්‍රශ්නේ මේ වගේ බරතැබූ ප්‍රශ්නයක් නම්. බරතැබූ ප්‍රශ්නයක් නම් ඒකට ලකුණු 2යි මේකට 2යි යන්නේ. ඒතකොට මෙතනින් අපේක්ෂා කරන කරුණු 2යි. දැන් මේක සරලයි. සරල නිසා අපි අනුමාන කරන්න ඕනේ. අපි අත්දැකීමෙන් අපි ඉගෙන ගන්න ඕනේ. මේකට දෙන්නේ ලකුණු 1යි. එහෙනම් මෙතන 3ක් දෙනවා. කියන්නේ කරුණු 3ක් අපේක්ෂා කරනවා කියන එක උළුවේ
තියාගන්න ඕනේ. පැහැදිලිනේ? ඊළඟට මේ 2019 විභාග ප්‍රශ්න. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙකේ අයන්න. දෙවෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් දෙකේ අයන්න. තිරසර සංවර්ධනය යන පැහැදිලි කරන්න. ඔන්න ඇහුවා. අද ලෝකයේම කතා බහට ලක් වෙන සංකල්පයක්. තිරසර සංවර්ධනය, සස්ටේනබල් ඩෙවලොප්මන්ට්. මොකක්ද ඒ කියන්නේ? අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන සමාජයේ අවශ්‍යතා ළඟා කරගන්නා වූ සංවර්ධනය. අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගන්න ඇති අයිතිය උල්ලංඝනය නොකර වර්තමාන සමාජයේ අවශ්‍යතා ළඟා කරගන්නා වූ සංවර්ධනය. කියන්නේ මෙහෙමයි. වර්තමාන සමාජයේ අවශ්‍යතා සහ වුමනා සපුරා ගන්න ස්වභාවික සම්පත් භාවිතා කරන්න ඕනේ. හැබැයි අනාගත පරම්පරාව අවශ්‍යතා සහ වුමනා සඳහා සම්පත් කොටසක් සංරක්ෂණය කරමින් එහෙම කරමින් රටේ සංවර්ධනය ළඟා කරගන්න ඕනේ. අපි දැන් රටේ සංවර්ධනය ළඟා කරගන්නවා. අනාගත පරම්පරාවට සම්පත් ඉතුරු කරන්නේ නැතුව. ඒක නෙවෙයි තිරසර සංවර්ධනය කියන්නේ. ඒක අපූර්වට කියන්නේ අනාගත පරම්පරාවේ අවශ්‍යතා සහ වුමනා සපුරා ගැනීමට ඇති අයිතියට බාධා නොකර උල්ලංඝනය නොකර වර්තමාන සමාජයේ අවශ්‍යතා සහ වුමනා සපුරා ගනිමින් ළඟා කරගන්න සංවර්ධනය තමයි මින් අදහස් කරන්නේ. දැන් ඇත්තටම තිරසර නැතුව අපි සංවර්ධනය ගත්තොත් අනාගතය ගැන කියන්නේ නැහැ නේ. මේකේ වැදගත් එක සංවර්ධනය තිරසර සංවර්ධනය කියන වචන දෙකේ වෙනස ඕකයි. නිකම්ම සංවර්ධනයේදී අපි අනාගත පරම්පරාවේ සම්පත් අවශ්‍යතාවය ගැන කතා කරන්නේ නැහැ. තිරසර සංවර්ධනයේ ඊට වඩා සාමකාමී, ඊට වඩා සෞම්‍යයි. ඒකෙදි කියනවා අපි වර්තමාන මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුමනා ඉටු කරමින් සංවර්ධනය කරන්න ඕනේ. හැබැයි අනාගත පරම්පරාවට අවශ්‍ය සම්පත් සංරක්ෂණය කරමු. මෙන්න මේ අදහසට පැහැදිලිව තියෙන ලකුණු දෙකක් දුන්නා. ඒකේම ආයෙත් අහනවා ව්‍යාපාරික සංවිධානයකට තම පාරිභෝගිකයන් කෙරෙහි ඇති සමාජ වගකීම් දෙකක්. මතකනේ අපි සමාජ වගකීම් අංශ හතරකින්ම කතා කරානේ. ගනුදෙනුකරුවන්ට, සේවකයින්ට, හිමිකරුවන්ට, සමාජයට. එහෙනම් අහන්නේ පාරිභෝගිකයන් කෙරෙහි. එකක් තමයි සාධාරණ වීම. හැමෝටම සාධකෙන් පක්ෂපාතී නෑ. සියලුම පාරිභෝගිකෝ මට සමානයි. හැමෝටම මම එක හා සමාන මිලක් අනුගමනය කරනවා. එක හා සමාන අලි උපාය මාර්ග අනුගමනය කරනවා. වෙනසක් කරන්නේ සාධාරණ වීම. අනිත් එක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. පාරිභෝගිකයන්ට අයිතිවාසිකම් මටක් තියෙනවනේ. තෝරා ගැනීම, තොරතුරු දැන ගැනීම, සවන් යොමු කරවා ගැනීම, මූලික අයිතිවාසිකම් සපුරා ගැනීම මතකයි. මෙන්න මේ අයිතිවාසිකම් අපි පළුදු කරන්නේ. මේ අයිතිවාසිකම් පළුදු නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමත් ප්‍රධාන සමාජ වගකීමක් වෙනවා. ඊළඟට ගුණාත්මක නිෂ්පාදන ලබා දීම. හැම විටම අපි අලෙවි කරන්නේ ගුණාත්මක නිෂ්පාදන පමණයි. බාල භාණ්ඩාසේව අලෙවි කරන්නේ නැහැ. සමාජ වගකීම. පාරිභෝගිකයින්ට දුන් පොරොන්දු ඉටු කිරීම. පාරිභෝගිකයින්ට දුන් පොරොන්දු ඉටු කිරීම. ඒ කියන්නේ පාරිභෝගිකයට කිසියම් පොරොන්දුවක් වෙනවා. පාරිභෝගික ඉල්ලන යම් භාණ්ඩ ප්‍රමාණයක්. අපි තුමු ඒකක 100ක්. දැන්ට තියෙන එකක 75යි. කියන මේ දැන්ට මේ 75 ගෙනියන්න අපි ඉතුරු 25 දවස් දෙකකින් දෙන්නම්. පෝර කියන්නකෝ. පෝර මලු 100ක් ඉල්ලුවම කියන දැන්ට මේ 75 අරන් ගිහලා පෝර දාන්න. දවස් 4-5ක් යනවනේ. අපි දවස් දෙකකින් දෙන්නම්. නමුත් දවස් 20ක් ගිහිල්ලා දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? එතකොට පෝර දාලා අපේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කිරීමේ අවස්ථාව අපට හිමි වෙලා යනවා. අන්න දුන් පොරොන්දුවක් කඩකලා වෙනවා. එහෙම වෙන්න බෑ. එහෙම නැත්නම් අපි කිසියම් විදුලි උපකරණයක් අලෙවි කරනවා. කිසියම් යන්ත්‍රයක් අලෙවි කරනවා. අවශ්‍ය ඕනෑම ස්පෙයා පාර්ට් එකක් අමතර කොටසක් සපේන බවට පොරොන්දු වෙනවා. නමුත් ඇත්තරම මේ පාර්ට් එක අවශ්‍ය වුණාම ඒගොල්ලෝ පාර්ට් එක අපට ලබා දෙන්න එතරම් වෙහෙසෙන්නේ නැත්තම් කල් මරනවා නම් අන්න වගකීම් පැහැරහැරිය වෙනවා. තේරෙනවනේ? ඒක තමයි දුන් පොරොන්දු ඉටු කිරීම කියන්නේ. ඊළඟට සත්‍ය තොරතුරු සැපීම. පාරිභෝගිකයව නොමග යවන රවටන සුළු තොරතුරු නෙවෙයි භාණ්ඩා සේවා පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කරන්න ඕනේ. ඊළඟට සාධාරණ මිලට අලෙවි කිරීම. පාරිභෝගිකයට ඉතා ඉහළ ක්‍රය ශක්තියක් තියෙනවා. මෙයා ඉහළ පැලැන්තිය කෙනෙක් කියන එක උලුට ගන්න ඕනේ. තේරුණා? අනිවාර්යයෙන්ම භාණ්ඩයට මිලක් දෙනවා. ඒ මිල දුප්පත් පොහොසත් ඕනම කෙනෙකුට පොදුයි. ඒක සාධාරණ මිලක් වෙන්නට ඕනේ. ඊළඟට පාරිභෝග අදහස් සහ යෝජනා වලට හුම්කම් දීම.
පාරිභෝගිකයන්ට තියෙන අදහස් යෝජනා තියෙනවා. ඒගොල්ලන්ගේ මොනා තෘප්තිමත් කර ගැනීමේදී ඇතිවෙච්ච මිස්ටේක් ඒගොල්ලන්ට දැල්ලා තියෙනවා. ඒ මිස්ටේක් නැති කරගෙන මේගොල්ලෝ යෝජනා කරන්න පුළුවන්. ඒවට පයින් ගන්න හොඳ නැහැ. හොඳට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දීලා අවශ්‍ය පිළියම් යොදන්නට ඕන. ඊළඟට කෘත්‍රිමව හිඟ ඇති නොකර අකණ්ඩව බහන සැපීම. දැන් ව්‍යාපාරිකෝ කෘත්‍රිමව බහන් හිඟ ඇති කරනවනේ. විශේෂයෙන්ම රාජ්‍ය අයවැය ලේඛනයක් එන්න ලං වෙන අන්තිම මාසේ ගොඩක් බහන් හිඟයි. කෘත්‍රිමව ඇති කරනවා. එහෙම කරන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම බහඬ අකණ්ඩව මාකටට සපයලා ගනුදෙනු කරුවන්ට නැත්නම් පාරිභෝගිකයන්ට ඕනෑම වෙලාවක පහසු වෙලාවක මිලදී ගැනීම හැකියාව තහවුරු කරන්න ඕනේ. ඔන්න වගේ වගකීම් කීපයක් මෙතන ඒකිනුත් එවැනි වගකීම් දෙකයි නහන්නේ. දෙකට ලකුණු එක ගන්න ලකුණු දෙකක් ලබා දීලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නට යමු. මේක 2019 දෙවන ප්‍රශ්න රෝම ඉලක්කම් 3. ව්‍යාපාර ආචාර ධර්ම පිළිපැදීම තුළින් ව්‍යාපාර සංවිධානයකට ලබාගත හැකි ප්‍රතිලාභ 4ක්. කලිනුත් මේ ප්‍රශ්න කතා වුණා මතකයිනේ. ආචාර ධර්ම අනුගමනය කරාම ලැබෙන වාසි ව්‍යාපාරට කලිනුත් කතා කරා. ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය වර්ධනය වීම තුළින් විකුණුම් මහ ලාභ ඉහළ යනවා. දැන් ආචාර ධර්ම අනුගමනය කරන ව්‍යාපාරයක් වුණාම ගනුදෙනුකරුවෝ ඒ ව්‍යාපාරයට පක්ෂපාතී වෙනවා, විශ්වාස කරනවා. හරි විශ්වාසනීයයි. මේ ව්‍යාපාරේ බොරු කරන්නේ නැහැ. බාල භාණ්ඩ විකුණන්නේ නැහැ. අපිව නොමගයවන සුළු වැරදි තොරතුරු ප්‍රකාශ කරන්නේ නැහැ. අපිට විශ්වාසයක් ඇති නේ වගේ. තේරෙනවද? මොකද වෙන්නේ? වැඩියෙන් ගනුදෙනු කරන්න පෙළඹෙනවා. වැඩියෙන් භාණ්ඩ ආසියව මිලදී ගන්න පෙළඹෙනවා. විකුණුම් ශාලාව ඉහළ යනවා. ගනුදෙනුකරුවන් ආකර්ෂණය හා රඳවා ගැනීම පහසු වෙනවා. ආචාර ධර්ම අනුගමනය කරලා බොහොම අගනා ප්‍රතිරූපයක් වටිනා ප්‍රතිරූපයක් ගොඩනගාගෙන තියෙද්දි ගනුදෙනුකරුවෝ ඒ ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කරන්න කැමතියි. එනම් පහසුවෙන් ගෙන්වා ගන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේම ඒ ගනුදෙනුකරුවෝ වෙනත් ව්‍යාපාර වෙත යන්නෙම නැහැ. මේ ව්‍යාපාරي ස්ථිර කාලින ගනුදෙනුකරුවෝ වෙනවා. ඒකයි රඳවා ගැනීම පහසු ගන්නේ ඒකයි. තරගකාරීත්වයට සාර්ථකව මොනදී හැකි. දැන් ආචාර ධර්ම අනුගමනය කරනවා නම් අපි මේ සලකා බලන ව්‍යාපාරය ගනුදෙනුකරුවෝ නිතරම මොකද උපේක්ෂා සහගතයි. සංසන්දනාත්මකව යමක් දෙස බලන උපේක්ෂා සහගතයි. තේරෙනවද? දැන් A සහ B කියලා ව්‍යාපාර දෙකක් තියෙනවා. A සහ B. A කියන ව්‍යාපාරය ethics අනුගමනය කරනවා. B කියන ව්‍යාපාරය ethics අනුගමනය කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුවෝ කැමති වෙන්නේ ඒ කියන ව්‍යාපාරයට. විතරක් නේ සේවකයෝ කැමති වෙන්නේ ඒ ව්‍යාපාරයට. ආයෝජකයෝ කැමති වෙන්නේ ඒ ව්‍යාපාරයට. නම් ආයෝජකයෝ සේවකයෝ ගනුදෙනුකරුවෝ ලේසියෙන් ගෙන්වා ගන්න ආකර්ෂණය කරන්න පුළුවන්කම ලැබෙනවා ආචාර ධර්ම අනුගමනය කරන. මොකද ඒකට හොඳ ප්‍රතිරූපයක් තියෙන නිසා. සේවක ආකර්ෂණය පහසුයි. ඒ වගේම ආයෝජකයන් පහසුවෙන් ගෙන්න ගන්න පුළුවන්. ඊළඟට විධිමත් මානව සම්පත් කළමනාකරණය පවත්වන්න පුළුවන්. ඒක තේරෙනවද? විධිමත් මානව සම්පත් කළමනාකරණයක් නැත්නම් කළමනාකරණ ක්‍රියාවලියක් දියත් කරන්න පුළුවන්. ඒ කියන්නේ සේවකයන් වෙත පිළිගත හැකි මට්ටමේ ආචාර ධර්ම අනුගමනය කරනවා නම් තේරෙනවද? සේවකයන්ට පිළිගත හැකි මට්ටමේ ආචාර ධර්ම අනුගමනය කරනවා නම් සේවකයා මේ ව්‍යාපාරත් එක්ක එකඟයි. සේවකයා ව්‍යාපාරත් එක්ක ගැටෙන්නේ නැහැ. තේරුණානේ? සේවකයා නිතරම මැනේජ්මන්ට් එකත් එක්ක කළමනාකරණයත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. එවන් පරිසරයක් තුල වඩා හොඳ මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලියක් දියත් කරන්න පුළුවන්. දැන් සේවක විරෝධතා, සේවක සහයෝගීතාවේ නොලැබේ නම් මානව සම්පත් කළමනාකරණයත් අවුල් වෙනවනේ. දැන් මේක වෙන්නේ නැහැ. සේවකෝ නිහඬයි. තේරුණාද? ඊළඟට ආයතන ප්‍රතිරූපය හා කීර්තිනාමය ඉහළ යනවා. අනිවාර්යයෙන්ම ආචාර ධර්ම පිළිපදිනවා නම් ඒ ව්‍යාපාරය ගැන සමාජයේ ධනාත්මක කතිකාවක් නිර්මාණය වෙනවා. ඒ ධනාත්මක කතිකාවේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? ව්‍යාපාරයේ ප්‍රතිරූපයේ කීර්තිනාමය ඉහළ යනවා. ඔන්න වගේ කරුණු 4කට ලකුණු එක ගානේ 4ද. මොකද මේක ෆුල් ක්වෙස්චන් එකක්. මේක මේ අවුරුදු ළමයි ඇත්තටම ෆෝචුනේට් වාසනාවන්තයි. මොකද මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ.
සාමාන්‍යයෙන් මගේ නිර්දේශය නම් කරුණු 4ට ලකුණු භාග ගන්න ලකුණු 2යි. නමුත් 4ක්ම දුන්නා. ඊළඟ ප්‍රශ්නේ බලමු. විභාග අවුරුදු 10කම අපි ප්‍රශ්න කතා කළා. ඊට අමතරව අපි ආදර්ශ ප්‍රශ්නයක් දෙකකුත් කතා කරමු. ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයින් තවමත් ආචාර ධර්ම අනුගමනය කිරීමට ක්‍රියා නොකරන ප්‍රවණතාවයක් දක්නට ලැබේ. තවමත් ව්‍යාපාරිකයෝ වැඩි පිරිසක් ආචාර ධර්ම අනුගමනය කරන්නේ නැහැ. මෙවැනි තත්ත්වයකට බලපෑති ප්‍රධාන හේතු පැහැදිලි කරන්න. තවමත් ආචාර ධර්ම අනුගමනය නොකරන්න හේතු තියෙනවානේ. එකක් තමයි ආචාර ධර්ම කෙරෙහි ව්‍යාපාරිකයන්ට ඇති අඩු අවබෝධය නිසා. ආචාර ධර්ම කියන්නේ මොනවද? ඒවා අනුගමනය කිරීමෙන් අපට ලැබෙන වාසි මොනවද කියලා ව්‍යාපාරිකයන්ට අවබෝධයක් නැහැ. ඒ නිසා ව්‍යාපාරිකයෝ මේ ආචාර ධර්ම කෙරෙහි උනන්දු වෙන්නේ නැහැ. දෙවෙනි එක. ආචාර ධර්ම කෙරෙහි පාරිභෝගිකයින්ටද ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වී. දැන් ව්‍යාපාරිකයෝ දන්නේ නැහැ කියමුකෝ. පාරිභෝගිකයෝ දන්නවනම් ලෝකයේ විවිධ රටවල ආචාර ධර්මානුකූලව ව්‍යාපාර කටයුතු ඉතා උසස් ආකාරයෙන් පවත්වගෙන යනවා කියලා දන්නවනම් පාරිභෝගිකයෝ ආචාර ධර්ම පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ව්‍යාපාරිකයන් ආචාර ධර්ම අනුගමනය නොකිරීමට එරෙහිව පාරිභෝගිකයෝ සටන් කරනවා ඇති. පාරිභෝගිකයෝ එනම් කෙලිම හඬක් නගනවා. ඇයි ඔබලා මෙහෙම කරන්නේ? ව්‍යාපාර ආචාර ධර්ම කියලා එකක් තියෙනවා. මේක ආචාර ධර්ම පටහැනි. මෙහෙම ගියොත් අපි ඔයාලට ගනුදෙනු කරන්නේ. අපි අනිවාර්යයෙන්ම අසවල් ව්‍යාපාරිකයලාකට සමීප වෙනවා. අන්න ත්‍රෙට් එකක් දෙනවා. ආචාර ධර්ම ගැන අවබෝධයක් තිබුණා නම් පාරිභෝගික බාහිරින් පීඩනයක් තර්ජනයක් එල්ල කරනවා. අන්න ඒ පීඩනේ තර්ජනය හැමුවේ ව්‍යාපාරිකයන් පෙළඹෙනවා ආචාර ධර්ම අනුගමනය කරන්න. නමුත් තවම එහෙම තත්ත්වයක් නැති නිසා ව්‍යාපාරිකෝ ආචාර ධර්ම වලින් බැහැරලා ඉන්නේ. තුන්වෙනි එක ශක්තිමත් හා ක්‍රියාශීලී පාරිභෝගික සංවිධාන ලංකාවේ ක්‍රියාත්මක නොවන නිසා. අඩුගානේ ශක්තිමත් ක්‍රියාශීලී පාරිභෝගික සංවිධානවත් තිබුණා නම් පාරිභෝගිකයන් වෙනුවට පාරිභෝගික සංවිධාන නියෝජනය වෙලා තේරෙනවද? ඒ සංවිධාන විසින් ප්‍රබල හඬක් නගන්න පුළුවන් ව්‍යාපාරිකයන්ට එරෙහිව. ඔබලා ආචාර ධර්ම අනුගමනය කරන්න ඕනේ. නොකළොත් බලට පැවැත්මක් නැහැ. අපි බලට විරුද්ධව නෛතිකව කටයුතු කරනවා. නීත්‍ය අනුකූලව කටයුතු කරනවා. එහෙම හඬක් නගන්න සංවිධානයක් නැති නිසා ලැබෙන නිදහස හමුවේ ව්‍යාපාරිකෝ ගොළුන් වගේ තමන්ගේ පුරුදු ව්‍යාපාර කටයුතු කරනවා ආචාර ධර්ම වලින් බැහැරව. අනිත් එක තමයි ඇතැම් කර්මාන්ත හෝ ප්‍රදේශ තුල ඉහළ ව්‍යාපාරික තරංකාරීත්වයක් නැති නිසා. සාමාන්‍යයෙන් යම් කර්මාන්තයක නියුක්ත ව්‍යාපාරිකයන් අතර තරඟේ වැඩි නම් තමයිලම ආචාර ධර්ම වල වටිනාකම වැඩි වෙන්නේ. ඇයි? තරඟේ වැඩි නිසා සමස්ත වෙළඳපොලෙන් පුළුල් වෙළඳපොලක් දිනා ගැනීමට මොකද වෙන්නේ? ආචාර ධර්ම එකිනෙකාට සමගාමීව වැඩියෙන් අනුගමනය කරන්න වෙනවා. එහෙනම් ආචාර ධර්ම වැඩියෙන් අනුගමනය කරන ව්‍යාපාරිකයට ගනුදෙනු කරව ආකර්ෂණය කරගෙන වෙළඳපොළ ජය ගන්න පුළුවන්. නමුත් තරඟයක් නැහැ. ගොඩක් කර්මාන්ත වල තරඟයක් නැහැ. ගොඩක් ප්‍රදේශ වල තරඟයක් නැහැ. දැන් අපි කියනවා තමයි තරඟකාරීත්වය වැඩි කියලා. අපි නමුත් අනිත් පැත්තට තරඟ කරනවා. ලංකාවේ සමහර ව්‍යාපාරිකයෝ අතර තරඟයක් නැහැ. දැන් ඔබට මේක ඔබේ ගම ඔබේ නගරයෙන් ආදර්ශයට ගන්න පුළුවන්. සමහර අපි දුම් මෙහෙම බේකරියක් හිතනකො ගමකරම තියෙන එකයි. ඒ බේකරියේ පාන් නැත්නම් බේකරි නිෂ්පාදන කොච්චර සවුත් වුණත් අපිට වෙන විකල්ප නැහැනේ. අපි එතනින් ගන්නවා. හරිනේ. ඉතින් ඒ නිසා යාට ආචාර ධර්ම ඕනේ. නමුත් එකම නගරේ එකම ගමේ බේකරි පහක් තිබුණා නම් අන්න තරඟයක් තියෙනවා. එන එක බේකරියක පාන් අර මුක්කන් වෙලා කියලා අපි කියන්නේ තේරෙනවද? ඒක රස නැත්නම් සොෆ්ට් ගතිය නැත්නම් මෘදු ගතිය නැත්නම් අපි ප්‍රතික්ෂේප කරනවා. නමුත් මෙතන එහෙම තරඟ කරුවෝ නැහැ සමහර අවස්ථාවල. ඒ නිසා ආචාර ධර්ම ඕනේ නැහැ. තේරෙනවද? තරඟයක් තිබ්බනම් තමයි ආචාර ධර්ම අනුගමනය කරන්න වෙන්නේ. ඊළඟට සමහර ප්‍රදේශවල තරඟකාරීත්වයක් තියෙනවා. සමහර ප්‍රදේශවල තරඟකාරීත්වයක් නැහැ. සමහර වෙලාවට කර්මාන්තයේ තරඟකාරීත්වයක් නැහැ. අපි හිතමු සිමෙන්ති කර්මාන්තය හිතනකොට නැත්නම් ගෑස් කර්මාන්තය හොඳම උදාහරණය ගෑස් කර්මාන්තය. ගෑස් කර්මාන්තේ ලංකාවේ ප්‍රධාන ගෑස් සමාගම් දෙකයි තියෙන්නේ. තේරුණාද? ඒගොල්ලෝ අර ගෑස් නිෂ්පාදනයේදී සංඝටකවල අනුපාතයක් තියෙනවානේ. ඒ අනුපාත වෙනස් වුණොත් නේ ගෑස් ටැංක පුපුරනවා කියන්නේ ඒව ගැන හිතන්නේ නැහැ. මොනවා කරත් වෙන විකල්ප නැහැ අපිට. එහෙනම් ඒගොල්ලෝ ආචාර ධර්ම අනුගමනය කරන්නේ නැහැ. බලන්න මේ පහුගිය කාලේ රුපියල් 1000කට ආසන්න වශයෙන් මිල වර්ධනය කරගත්තනේ ආණ්ඩුව බලපෑම් කරලා.
තේරෙනවද? ඒ කියන්නේ සාධාරණ මිලක් නෙවෙයි අසාධාරණ මිලක් නේ ගෑස් වලට තියෙන්නේ. දරන්න බැරි මිලක් නේ තියෙන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. වෙන විකල්ප නැහැ. තරගයක් නැහැ. තේරෙනවද? ඒ නිසා ඒගොල්ලන්ට ආචාර ධර්ම වැඩක් නැහැ. අන්න ඒ වගේ තරගකාරීත්වයේ තිබ්බා නම් තමයි ආචාර ධර්ම ගමනය කරන්න පෙළඹෙන්නේ. පැහැදිලිනේ? ඒ වගේ කරුණු දෙකකට ලකුණු දෙකක් ආයි සම්පූර්ණ ප්‍රශ්නයක් වශයෙන් આવුත් ලකුණු හතරම ගන්න හතරම ලියන්න වෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්න. ව්‍යාපාර විසින් සමාජ වගකීම් ඉටු කළ යුතු ප්‍රධාන පාර්ශව නම් කර සමාජ වගකීම් ඉටු කළ යුතු මූලික ශ්‍රේෂ්ඨයන්ද පැහැදිලි කරන්න. ව්‍යාපාර විසින් සමාජ වගකීම් ඉටු කළ යුතු ප්‍රධාන දැන් සමාජ වගකීම් සමස්ත සමාජෙට විශ්ල කරන්න ඕනේ. සමාජයේ විවිධ වූ ප්‍රභේද තියෙනවානේ. ඒක සංකීර්ණයිනේ. ඒ නිසා මේ විග්‍රහ කිරීම පහසුව තකා සමාජ වගකීම් ඉටු කළ යුතු ප්‍රධාන පාර්ශව හතරක් තියෙනවා. මතකනේ? මේ අහන්නේ ඒ හතර ගැන. නම් කර සමාජ වගකීම් ඉටු කළ යුතු මූලික ශ්‍රේෂ්ඨයන්ද පැහැදිලි කරන්න. පළවෙනි එක අපි ගත්තොත් ගනුදෙනුකරුවෝ. මොකක්ද ලියන්නේ? ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. ඒගොල්ලන්ට සාධාරණ වීම. හානියෝම කිරීම. ඒ ටික ලියුණා නැති. ගනුදෙනුකරුවන්ට මූලිකවම ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕන. සාධාරණ වෙන්න ඕන. හානියෝම කරන්න ඕන. දෙවෙනි එක අයිතිකරුවෝ. සාධාරණ ඉපීම ලබා දෙන්න ඕන. ඒගොල්ලෝන්නේ මුදල් ආයෝජනය කරන්නේ. ඒකට සාධාරණ ඉපීමක් ලබා දෙන්න ඕන. කාර්යක්ෂම හා අවංක කළමනාකරණයක් ගෙනියන්න ඕන. කාර්යක්ෂම හා අවංක කළමනාකරණයක් ගෙනියනකොට විනිවිද භාවය කියන කන්සෙප්ට් එකත් මේකේ ආරක්ෂා වෙනවා. විනිවිද භාවය. තේරෙනවද? මේකේ මතුවෙන්නේ මොකද්ද? විනිවිද භාවය. විනිවිද භාවය. ඒකත් ආරක්ෂා වෙනවා. මොකද අයිතිකරුවන් වෙනුවෙන් ව්‍යාපාරයේ කළමනාකරණය කරන්නේ කළමනාකරණ මණ්ඩලයක්. මැනේජ්මන්ට් ටීම් එකක්. එනම් ඒගොල්ලොන්ගේ කළමනාකරණ තීරණ සහ ක්‍රියාකාරකම් මගින් මේ අයිතිකරුවන්ට කිසිදු සැකසංකා ඇති වෙන්න බෑ. හැම දෙයක්ම විවෘත වෙන්න ඕන. තේරෙනවද? ඒතර කාර්යක්ෂම හා අවංක කළමනාකරණයක් නම් අන්න විවෘත භාවය විනිවිද භාවය ආරක්ෂා වෙනවා. අනික සේවකයන්. සේවකයන්ට සමානාත්මතාවය අනුව සලකන්න ඕන. සියලු සේවකින් සමානව සලකන්න ඕන. අනික වෘත්තිමය ආරක්ෂාව ලබා දෙන්න ඕනේ. අස්තිර සේවකයන්ට වෙලාව ස්ථිර කරන්න ඕනේ. තේරුණාද? අනික සේවක සුබ සාධන පහසුකම් තහවුරු කරන්න ඕන. ඊළඟට සමාජය. පොදුවේ සමාජය හා පරිසරය කියන එක. රැකියා නියුක්තිය දායක වෙන්න පුළුවන්. සමාජයේ අපේක්ෂා කරන ව්‍යාපාරිකයන්ගේ රැකියා. එනම් පුළුවන් තරම් රැකියා සපයන්න ඕන. ප්‍රජා සත්කාර සේවාවල නියුක්ත වෙන්න පුළුවන්. ප්‍රජාවට සත්කාර සේවා අපි හිතමු බස් නැවතුම් ස්ථානයක් ඉදි කර දීම. ගමට පුස්තකාලයක් සකසා දීම. ඒ වගේ. අනික පරිසර හිතකාමී ලෙස ක්‍රියා කිරීම. පරිසරයට හානියක් නොවන පරිදි පරිසරය රැකෙන පරිදි නිතරම පරිසර හිතකාමී ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඔන්න වගේ ප්‍රධාන පක්ෂ හතරයි මූලික ශ්‍රේෂ්ඨතාව මේ තියෙන්නේ. හතරම අපේක්ෂා කළොත් ලකුණු හතරක් ලැබෙනවා. නැත්නම් ලකුණු කරුණු දෙකක් නම් ලකුණු දෙකයි ලැබෙන්නේ. එතකොට දරුවනේ අපි අද දෙවන පාඩම් ඒකකයට අදාළව 2010 සිට මේ දක්වා ආපු විභාග ප්‍රශ්න අවුරුදු 10ක විභාග ප්‍රශ්න සාකච්ඡා කළා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙමින් සහ පිළිතුරු ලබා දීමේ ධාරිතාවයන් පිළිබඳ සීමා පැහැදිලි කිරීම තුලින් සහ ආදර්ශ ප්‍රශ්න දෙකකුත් කතා කරා. වටිනාම ආදර්ශ ප්‍රශ්න දෙකක්. මම හිතනවා දැන් ඔබට දෙවන පාඩම් ඒකකයේදී ව්‍යුහගත අභ්‍යාස වලට මුහුණ දීමට සාර්ථක අඩිතාලමක් මම හිතන්නේ වැටුණා. ඒකෙන් ප්‍රතිඵල ඔබ නෙලා ගත්ත කියලා විශ්වාස කරනවා. අපි ඉදිරි පාඩම් ඒකකවලදී මේකේ වාස්තුක ප්‍රශ්න කීපයකුත් කතා කරලා තුන්වන පාඩම් ඒකකයට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙනවා.